හොඳයි. හැමෝටම ඇහෙනව නේද? පටන් ගමු එහෙනම් ක්ලාස් එක. හරි ගැටලුවක් නෑ නේද? අයිබෝවන් පුතේ හැමෝටම අපි පන්තිය පටන් ගමු. වෙලාව හරි 5:05 වගේ වෙලා තියෙන්නේ. එතකොට අපි ගිය සතියේ තමයි මම හිතන්නේ දෙවෙනි ටියුට් එක පටන් ගත්තේ. ඒ කියන්නේ වර්ධක ප්‍රචාරණ නැත්නම් අලිංගික ප්‍රචාරණය කොටස සාකච්ඡා කරන්නේ. එතකොට මේ පොඩ මතක් කරගත්තොත් දැන් අලිංගික ප්‍රචාරණය ගත්තාම පුතේ ආකාර දෙකක් තියෙනවා කිව්වා. මොනවද ආකාර දෙක? අලිංගික ප්‍රචාරණයටම අපි කියනවා වර්ධක ප්‍රචාරණය කියලා. නේද? එතකොට ස්වභාවික වර්ධක ප්‍රචාරණය කියනවා. ඊළඟට කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය තියෙනවානේ. ඉතින් අපි මේ වෙනකොට පුතේ ස්වභාවික වර්ධක ප්‍රචාරණය 99.9ක් ඉවරයි. ඒ ඉතුරු කෑල්ල අර මොටියන් ගැන කියලා දෙන්න අමතක වුණා නේද? ඒක නෝට් එකට දාලා නැහනේ. ඒ වෙනම පොඩි සටහනක් දාගමු. ඇති දෙයක් නැහැ ඒකේ. ඒතර ස්වභාවික වර්ධක ප්‍රචාරණ ව්‍යුහ සෙට් එකක් තිබුණා පුතේ. මතක් කරගන්නකෝ. භූගත කන්දන්. හරි? භූගත කන්දන් වර්ග තිබුණා. මතකද? භූගත කන්දන් වර්ග දැන් අහන්න විදියක් නැහැ. ඉතින් මම මතකද කියලා. මම ඔයාලගෙන් අහනවා මතකද කියලා. මම උත්තර දෙනවා. ඔයාලා කියනවා හෙන්නේ නැහැ. හරි අහන්නත් බැහැ. හරි ඊට පස්සේ මේක ගාලගෝට්ටියක් වෙනවා. ඔයාලා කතා කරන්න ගත්තොත් ඔන්ලයින් එකේ. ඒ කියන්නේ බෑ ඔයාලා එක කරන්න කිව්වොත් හරියන්නේ නැහැ. නැත්තම් ක්‍රම තියෙනවා ඉතින්. හරි ඊට පස්සේ ඔයාලා ඔක අන්මියුට් කරපුවම මියුට් කර මේ ආයි මියුට් කරගන්න අමතක වෙනවා. ඊට පස්සේ ඔයාලට අම්මලට බයිනේවා යාළුවන්ට එහෙම. ඊට පස්සේ යාළුවෝ පිළිග ගන්නවා සාරයාගේ මයික් එක කොන්නලා මෙයාගේ මයික් එක කොන්නලා ඊට පස්සේ ඔක්කොම ඕෆ් කරලා දාගත්තාම ලේසියිනේ. හරි. එතන මේකේ තිබුණා පුතේ මේ ස්කන්ධ ආකන්ද තිබුණා. කෙටියෙන් ලියන්න නේ. ස්කන්ධ ආකන්ද තිබුණා. ඊට පස්සේ රයිසෝම තිබුණා. මේ සතිය මතක් කරන්නේ. මේ සතිය කියන්නේ කවද්ද? අඟහරුවාද යන්නේ. ඊළඟට කොම තිබුණා. ඊළඟට බල්බ තිබුණානේ. ඔය ටිකද තිබුණේ. ඒ ඔක්කොම කතා කරලා උදාහරණත් එක්ක ඔක්කොම විස්තර කරලා තියෙනවා. ඊළඟ දෙවෙනි එක මොකද්ද තිබුණේ? එක භූගත කන්දන් ඊට පස්සේ මොරේ යන්නේ. මොරේ යන්නේ දෙක කතා කරලා ඊළඟට. මොරේ යන්නේ. ඊළඟට කතා කළා දාවකනේ. ඊළඟට කතා කළා බල්බිල. ඊළඟට තියෙනවා මොටියන් කියන එකනේ. මොටියන්. මෙන්න මේ මොටියන් කතා කරන්න බැරි වුණා. කතා කරන්න බැරි වුණා කියන්නේ ඇත්තටම මේ ටියුට් එකේ එක ලියන්න ඉඩක් දාලා නෑ මම. ඉතින් අපි මේක චුට්ටක් කතා කරගන්න තියෙනවා. ඉතින් කතා කරගමු මේ පැත්ත සම්පූර්ණයෙන් කම්ප්ලීට් කොට ඉවරයි. අපිට අට ගහන්න තියෙනවා මේ පැත්තට. මේ පැත්තේ වුණාම ඉවරයි පාඩම. ඒකට ටිකක් කල් යනවා ඉතින්. හරි මොටියන් කියන්නේ මෙන්න මෙහෙම දෙයක් පොතේ සමහර ශාකවල හරි ඔය රට දෙල් වල කරපිංච වගේ ශාකවල දැන් මෙහෙම පොළව තුලින් මේ පොළව කියලා හිතමු පොළව තුලින් දැන් මුලක් යනවා ගහේ මුලක් යනවා මම ගහේ මුලක් යනවා ඒ මුල මොකක් හරි හේතුවක් නිසා ඔයා ගිහිල්ලා ඔය ගහ ගාව මොන හරි වැඩක් උදැල්ලකින් වගේ කරනකොට මෙතනින් කැපුණා කියලා හිතන්න මෙතනින් කැපුණා මොකක් කැපුණා හරිද දැන් මොකද වෙන්නේ ඒ කැපුණු ස්ථානයේ මුල් ඇති වෙනවා මුල් ඇති වෙලා මෙහෙම අංකුරයක හට ගන්නවා අංකුරයක් හටගෙන අලුත් පැලයක් ඇති වෙනවා මේ නව පැලයක් ඇති වෙනවා නව පැලයක් ඇති වෙනවා මෙන්න මේ වගේ පැලවලට අපි කියනවා මොටියන් කියලා එහෙනම් සරලව මුල් කැපුණු ස්ථානවලින් මුල් කැපී ගිය ස්ථානවලින් හටගන්න පැලවලට අපි කියනවා මොටියන් කියලා. පැහැදිලිද? ඒතකොට ඒක රටදේ කරපිංච වගේ ශාකවල සුලභව ඇති වෙනවා කියලාත් අපි කියනවා. ඉතින් ටියුට් එකේ ඔය ඉඳ තියෙන තැනකින් පොඩි සටහනක් දාගන්න මොටියන් කියලා පුතේ. මොටියන් කියලා. ඇතම් ශාකවල කොහේ හරි තැනක ලියා ගන්න ටියුට් එකේ ඉඳ තියෙන තැනක් බලලා පොඩ්ඩක් ලොකු නෝට් එකක් නැහැනේ. ඇතම් ශාකවල
මුල් කැපී ගිය ස්ථානවලින් ඇතැම් ශාකවල මුල් කැපී ගිය ස්ථානවලින් මුල් කැපී ගිය ස්ථානවලින් මුල් කැපී ගිය ස්ථානවලින් මුල් කැපී ගිය ස්ථානවලින් නව පැල හටගනී. නව පැල හටගනී. මුල් කැපී ගිය ස්ථානවලින් නව පැල හටගනී. නව පැල හටගනී. මේවා මොටියන් හෙවත් චූෂක දණ්ඩයන්. වචනේ හරියට ලියා ගන්න. චූෂක දණ්ඩයන්. චූෂක දණ්ඩයන්. චූෂක දණ්ඩයන්. මොටියන් හෙවත් චූෂක දණ්ඩයන් ලෙස හැඳින්වේ. චූෂක දණ්ඩයන් ලෙස හැඳින්වේ. හරි. මොටියන් එහෙම නැත්නම් චූෂක දණ්ඩයන් කියලා කියනවා. උදාහරණ දෙන්න රටදෙල් කරපිංචා. රටදෙල් කරපිංචා. කරපිංචා ලියන්න පුළුවන් නේ අවුලක් නැහැ. කරපිංචා. curry leaves. ඉංග්‍රීසියෙන් කියන්නේ කරපිංචා වලට curry leaves. දෙල් වලට දාන්නේ මේක. දෙල් වලට මොනවද දෙල් වලට කියන්නේ? ඔයාලට ඇහුණද? මෙච්චරලා කියපුව ඇහුණද? මයික් එක ගලවලා තිබුණා කියලා. හරි. ඇහුණද හරියට? මයික් එක ගලවලා. හරි. එතකොට මේ ඔය ඒක තමයි මොටියන් ගැන කතා කරන් දෙන්න පොඩි කෑල්ලක් ඉතුරුලා තිබුණේ. හරි. දැන් මේ පැත්ත ඉවරයි පුතේ. මේ පැත්ත ඉවරයි. ලියන්න මාතෘකාව ලියන්න දෙයක් නැහැ. ටියුට් එක එන්නේ. ගන්න ටියුට් එක ගන්න කියන්නේ දැන් ටියුට් එක අතේ ඉස්සරට පිස්සුව දැන් මේ අවසාන පන්තියනේ. දැන් ඉතින් එම්බත් වෙලා ඉන්නේ. හරි උදේ ඉඳලානේ. දැන් ඉතින් කියනවා වැඩි ගණන් ගන්න එපා. කොහොම ඒකත් නැද්ද? හරි. පිටු අංක 6 ඉඳලා තියෙන්නේ. කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය කියන්නේ මේ පැත්තේ කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට දැන් කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය කියන්නේ මේ වගේ දෙයක්. ඒ කියන්නේ මේක මිනිසාගේ මැදිහත් වීම වෙනවා. දැන් මේ වගේ මිනිසාගේ මැදිහත් වීම තියෙනවා. හැබැයි මේව ස්වභාවිකවත් වෙනවා පුතේ. තේරෙනවද කියන එක? දැන් අපි උදාහරණයක් බල්බිල ගත්තොත් මතක ඇතනේ අපි අර කිව්වේ ගෝණි ගහේ ඇති වෙන විදියනේ. ඊටසේ ගහේ ඇතිවන මේ බල්බිල අපික ගහ යට වැටෙනවා. වැටෙනට පස්සේ ආයේ පැලවෙනවා. ඒක ස්වභාවිකවත් වෙනවනේ. දැන් ගොටුකොළ වල දාවක ගත්තාම ස්වභාවිකව පැතිරීගෙන යනවනේ. පත්ත පුරාම යන්න පුළුවන්. නේ? එතකොට මේවා ස්වභාවිකවත් වෙනවා. අපිටත් පුළුවන් ඉතින් ඕනනම් දැන් අන්නාසි වල මොරෙයන් වෙන් කරලා අපිට හිටවන්නත් පුළුවන්. හරි. හැබැයි මේක මේ යොදා ගැනීමේදී පොතේ අර ශාක ප්‍රචාරණ ශීඝ්‍රතාව නැත්නම් ශාක ප්‍රචාරණය කරන වේගය අඩුයි. ඒ අපිට අවශ්‍ය වේගයෙන් අලුත් පැල ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේ ස්වභාවික වර්ධක ප්‍රචාරණ ව්‍යුහ ඇතිවෙන විදිහටනේ අපිට පැල ගන්න වෙන්නේ නේ. එතකොට වාණිජ්‍ය පැල නිෂ්පාදනයක් ගැන අපි හිතුවොත් වාණිජ්‍ය පැල නිෂ්පාදනයේදී අපිට මේක එච්චර සාර්ථක නැහැ. මදි පැල ගන්න කෙටි කාලයක් තුළ වැඩි පැල ප්‍රමාණයක් ගන්න බෑ. අන්න වාණිජ්‍ය පැල නිෂ්පාදනයේදී අපි එහෙනම් යොමු වෙනවා කොතෙන්ටද? මෙන්න මේ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය කියන තැනට. කොතැනද යොමු වෙන්නේ? කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය. ඒතර මෙතනදී මිනිසාගේ මැදිහත් වීම අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම අපිට ශීඝ්‍රයෙන් පැල බෝ කරගන්න නැත්නම් අලුත් පැල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඔන්න ඕක තමයි පුතේ මේ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණයේ අවශ්‍යතාවය. අපිට වැඩි වේගයකින් කෙටි කාලයක් තුළ වැඩි පැල ප්‍රමාණයක් හදා ගැනීමේ හැකියාව ලැබෙනවා මොකෙන්ද? කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය මගින්. එතකොට කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රමත් තියෙනවා පුතේ කීපයක්. එකක් අපි කියනවා කැබලි කිරීම කියලා. ඊළඟට අතු බැඳීම තියෙනවා. ඊළඟට බද්ධ කිරීම තියෙනවා. ඊළඟට පටක රෝපණය නැත්නම්
ශුද්ධ ප්‍රචාරණයේ තියෙනවා. එතකොට කැබලි කිරීම ගත්තාම ආපහු ආකාර තුනකට බෙදනවා අපි. දැන් කැබලි කිරීම කියන්නේ ශාකයේ නොයෙකුත් වර්ධක කොටස් අපි හිටවනවා. මම සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔයාලා දැන් ඔය වදාතු හිටවනවානේ. හිටවනවානේ වදාතු. රෝසාතු හිටවනවානේ. ඊළඟට ඔයාලා ගත්තොත් තව දැන් ක්‍රෝටන් අතු වගේව හිටවනවානේ. ඒ අතු හිටවීමක් නැත්නම් දඬු හිටවීමක්. ඒතර ඒකත් ඔය කැබලි කිරීම යටතට යන්නේ. හරි ඉතින් ඕක තමයි ගොඩක් දුරට සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ඔයාලා ගෙවල් වල කරලා තියෙන්නේ. ඊට අමතරව ඔයාලා සමහර විට දන්නවත් ඇති නොදන්නවත් ඇති සමහර ශාක පත්‍රවල පුතේ පත්‍ර හිටවන්න පුළුවන්. හරි ඔයාලා ස්වභාවිකව දැකලා තියෙන අක්කපාන නැත්නම් බ්‍රයෝෆිල්ම් කියලා අපි කියනවා. අක්කපාන. එතකොට මෙයාගේ නිකනුත් ඔයාලා දැකලා ඇති මේ පැල ඇති වෙනවානේ පත්‍රයෙන්. ඒතර ඒ වගේ සමහර ශාකවල පුතේ පත්‍රයෙන් පැල හට ගන්නවා. පැහැදිලිද? කාගෙන්ද පැල හටගන්නේ? පත්‍රයෙන් පැල හට ගන්නවා. එතකොට අපිට අන්න පත්‍ර හිටවන්න පුළුවන්. දැන් උදාහරණයක් බිගෝනියා වගේ ශාක. බිගෝනියා, පෙපරෝමියා, ඇප්‍රිකන් වයලට් මේ වගේ ශාක ගොඩාක් තියෙනවා. අපි කතා කරමු ඉස්සරහට. මම නිකන් අතු පිටින් පොඩ්ඩක් ඔයාලට මේ අයිඩියා එකක් දෙනවා මේ කතා කරන කොටස ගැන. ඊළඟට සමහර ශාකවල මුල් කැබලි සිටවන්නත් පුළුවන්. විශේෂයෙන්ම අර මොටියන් හට ගන්න ශාක වර්ග තියෙන්නේ. රටදෙල් වල, කරපිංචවල තව තියෙනවා. තව අපිට පුළුවන් ඔය peerවලත් පුළුවන් කියනවා. ඊට පස්සේ මේ තව ගත්තොත් බෙලිවල ඒ වගේත් පුළුවන් කියනවා මේ මුල් කැබලි හිටවන්න පුතේ. මුල් කැබලි හිටවල පැල ගන්න පුළුවන්. හැබැයි හැම ශාකයේම බෑ මතක තියාගන්න. සමහර ශාකවල මුල් කැබලි හිටවල පැල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය තුනම අපි කතා කරන්නේ කැබලි කිරීම කියන එක යටතේ. හරි by using cuttings කියන එක. cutting කියන්නේ කට නෙමෙයි cuttings කියන්නේ කැබලි කියන අදහස. cut කියන්නේ කපනවානේ. එතකොට කැබලි වලට cuttings කියලා අපි නාමපදයක් හදා ගන්නවා. පැහැදිලිද? එහෙනම් ඔන්න අපිට කැබලි වර්ධක කැබලි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අතු බැඳීම, බද්ධ කිරීම ඒ ටික මම වෙනම පැහැදිලි කරන්නම්. ඔය මම දල වශයෙන් මූලිකව පැහැදිලි කිරීමක් කළේ. අපි ඉතින් ඉස්සරහට හිමීට එකින් එක ගැන කතා කරගෙන යමු. අද කොහොමත් මේ කැබලි කිරීම සම්පූර්ණයෙන් ඉවර කරලා දෙනවා මම ඔයාලට. අපි බලමු අතු බැඳීමෙත් අපිට පොඩි හැඳින්වීමකට වගේ එන්න පුළුවන් වේවි. රයිට්. එතකොට ටියුට් එකට පොඩ්ඩක් ගිහිල්ලා එතන තියෙන ටික කියවගෙන පල්ලෙහාට බහිමු. ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම මගින් රෙකෝඩින් දාලා නේද? හරි. ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම මගින් නිපදවාගත හැකි පැල සංඛ්‍යාව සීමිත අතර එම ගැටලුවට පිළියමක් ලෙස කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය යොදා ගන්න මම කියපු ටික තියෙනවා. ඕකේ. වාණිජ වූ නව පැල නිෂ්පාදනය සඳහා භාවිත වන කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රම හතරක් තියෙනවා පුතේ. කැබලි කිරීම, අතු බැඳීම, බද්ධ කිරීම, ඊට පස්සේ ශුද්ධ ප්‍රචාරණය කියන එක. ඒතර කැබලි කිරීම මෙහිදී ශාකයේ විවිධ වර්ධක කොටස් සිටවීමෙන් නව පැල ලබා ගන්නේ. මේ සඳහා යොදා ගන්නා ශාක කැබලි ආකාර තුනකි. ඒතර අතු, දඬු, කඳ වචන තුනම පාවිච්චි කරන්න පුළුවන්. stem cuttings කියලා අපි කියනවා. stem cuttings. ඊළඟට මුල් කැබලි, ඒතර root cuttings කියන එක. ඊළඟට පත්‍ර කැබලි, leaf cuttings කියන එක. ඒ විදිහට ඔන්න ශාක කැබලි වර්ග තුනක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මුලින්ම කතා කරමු පුතේ අතු කැබලි නැත්නම් දඬු කැබලි එහෙම නැත්නම් කඳ කැබලි සිටුවීමෙන් කොහොමද අපි නව පැල ලබා ගන්නෙ කියන එක. right. එතන කියනවා බොහොමයක් කාෂ්ඨීය ශාක ප්‍රචාරණය සඳහා බහුලව යොදා ගන්නා ක්‍රමයයි. අලා දන්නවා අපි ශාක වර්ග කරනවානේ කාෂ්ඨීය සහ ඔය කාෂ්ඨීය නොවන ශාක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් රෝස කියලා කියන්නේ කාෂ්ඨීය ශාකයක්. හැබැයි අපි ඇන්තූරියම් ගත්තොත් ඒක අකාෂ්ඨීය ශාකයක්. එහෙම තියෙනවානේ. කාෂ්ඨීය ශාක, අකාෂ්ඨීය ශාක. තද කඳක් තියෙනවා නම් කාෂ්ඨීය ශාකයක්. හරි. කඳ මුදු කොටසක් නම් තියෙන්නේ ඒවා අකාෂ්ඨීය ශාක විදිහට අපිට සරලව ගන්න පුළුවන්. ඔය ලිග්නින් එහෙම තැම්පත් වෙලා එහෙම තියෙනවා නම් ඒවා අපි කාෂ්ඨීය ශාක කියලා කියනවා. එතකොට අතු කෑල්ලක් ගත්තොත් පුතේ ඒ අතු කෑල්ලෙත් අපිට කොටස් තුනක් වෙන් කර ගන්න පුළුවන්. මේ බලන්න මම ඇඳලා පෙන්නන්නම් ඒක. හරි මේ බලන්න ඔන්න මම අතු කෑල්ලක් අඳිනවා. මගේ චිත්‍ර හැකියාව දන්න ඕනේ ඉතින් වැඩි හිතන්න එපා.
ඔන්න අත්තක් කියලා හිතන්නම. ඔහොම ශාකත්තක් තියෙනවා. එතකොට මේකෙන් තව ඔන්න බෙදිලා පොඩි පොඩි අතු ටිකක් තියෙනවා. හරි. කොහොම තියෙනවා කියලා හිතන්නකෝ. ආ මේකක් තියෙනවනේ. හරි. ඔය ඇත්ති වෙනවනේ. හරි. මේ බලන්න මේ අත්ත දැන් මේක මව් කඳට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතනින්. අපි මෙතනින් තමයි කපලා අරන් තියෙන්නේ පුතේ. මෙතනින් තමයි කපලා අරන් තියෙන්නේ මව් කඳට සම්බන්ධ වෙලා තිබෙන්නේ මෙතන. දැන් මම මේක බෙදනවා කෑලි තුනකට. මේ බලන්නකෝ. ඔන්න එක කෑල්ලක්. මේක එක කෑල්ලක්. ඊළඟට මේ තව කෑල්ලක්. කොහොම බෙදා ගන්න ඕනේ. හරි. මෙන්න මේ කෙලවරේම තියෙන දල්ලු කොටස වගේ එක. මේකට කියනවා පුතේ අපි හරි මේ කොටසට කියනවා ලා දඬු කියලා. soft wood. ලා දඬු soft wood කියලා අපි කියනවා. මෙන්න මේ මැද්දේ තියෙන එකනට අපි කියනවා අඩදල දඬු. අඩදල දඬු. semi hardwood. semi hardwood. මෙන්න මේ කෙලවරේම කොටසට අපි කියනවා ඒකට කියනවා දල දඬු. දල දඬු. hardwood කියලා කියනවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට දරුවනේ ශාකයක් අපිට කැබලි තුනකට වෙන් කර ගන්න පුළුවන් කොටස් තුනකට. මව් ශාකයට සම්බන්ධ පැත්තේ ඒ ආසන්නම කොටස, තව විදිහකින් කියනවා නම් මෝරලා වැඩිම කොටස, මේරු කොටස. තව මේකේ ලක්ෂණ තියෙනවා ඉස්සරහට වගුවක් වෙන අපි සංසන්දනය කරමු. මේ කොටස අපි කියනවා දල දඬු. මැද්දේ තියෙන මධ්‍යස්ථ වශයෙන් මෝරපු හොඳටම මෝරලත් නැහැ. හැබැයි දලුත් නැහැ පුතේ. මධ්‍යස්ථ වශයෙන් මෝරපු කොටසක් තියෙනවා අඩ දල දඬු කියලා අපි කියනවා. කෙළවරේම තියෙනවා ලපටි කොටස ගෙදර බාලය වගේ. මේ ගෙදර මද්දුමයා මං වගේ. මද්දුමයානේ. මේ ගෙදර මහ එකා. මහ එකා කියන්නේ තාත්තනේ මෙහරිද මේ මහ එකා කියන්නේ මේ වයස වැඩි අයියා හරි අක්කා හරි ලොකු එක්කෙනා. එයා මෝරලා ඉන්නේ. හරි. මෙයා හෙන ලපටි. සීනි බෝල දීලා රවට්ට ගන්න පුළුවන්. මෙයා ওই දෙපැත්තටම අයිති. සීනි බෝල දීලා රවට්ට ගන්නත් පුළුවන් සමහරවිට බෑ. අඩදල දඬු. පැහැදිලි නේද? එහෙනම් කොටස් තුනක් තියෙනවා. එහා පැත්තේ තියෙනවා නේද? කොටුවක්. ඒක ඇඳගමුද මේක? ඇඳගන්න. ප්‍රශ්න තියෙනවා නම් ඒ අතර අහන්න.
හොඳයි. ඇඳගත්ත නේද හැමෝම? ඊළඟට දැන් මේ දඬු කැබලි වර්ග තුනේ අපිට ලක්ෂණ ටිකක් බලන්න තියෙනවා පුතේ. ඒ ලක්ෂණ ටික බලනවා. මම ඒ කියන්නේ ඒ ලක්ෂණ ටික දීලා තියෙනවා. ඊට පස්සේ අපිට පොඩි වැඩක් තියෙනවා. මම මේ වගුවක් දීලා තියෙනවා. අපිට පස්සේ වගුවේ ඒ කියන්නේ වගුවේ මූලික දේවල් ඒ සංසන්දනය කරලා තියෙනවා. ඒ ලක්ෂණ ටික කියන්නේ පොඩි විස්තරයක් දීලා ඒ විස්තරෙන් තොරතුරු අරගෙන වගුව සම්පූර්ණ කරන තැනට එමු. හරිද? ඒතර දල දඬු කොටස ගත්තාම පුතේ මේ බලන්න මම සමහර ඒවා කිව්වා පරිණත වූහා ලිග්නී භවනය කියන්නේ ලිග්නීන් තැම්පත් වුණා කියන එක. හරිද? වචනේ තේරුම් ගන්න. ලිග්නී භවනය කියන්නේ මොකද්ද? ලිග්නීන් තැම්පත් වීම කියන එක. ඒතර ලිග්නී භවනය සිදු වූ අතු කැබලි දල දඬු. හරි? පරිණත ඒ වගේම මේ වගේ මොනවද තැම්පත් වෙලා තියෙනවා කියන්නේ ලිග්නීන්. ඒක නිසා අර තද ගතිය, කාෂ්ඨීය ගතිය වැඩි. මඤ්ඤොක්කා බෝගන්විලා ග්ලිරිසිඩියා වැනි ශාක ප්‍රචාරණය සඳහා යොදා ගන්නවා. ඔන්න මතක තියාගන්න. මඤ්ඤොක්කා ඊළඟට ග්ලිරිසිඩියා බෝගන්විලා මේ වගේ ශාක ප්‍රචාරණයේදී අපි පාවිච්චි කරනවා දල දඬු කොටස්. ඊළඟට අඩ දල දඬු ගත්තාම අර්ධ ලෙස පරිණත මැද්දේ ඉන්න කෙනානේ මද්දුමයා. ටිකක් විතර මෝරලා ඉන්නේ මෑන්. හරි? මෙයා තරම් මෝරලා නැහැ. මෙයා තරම් අපටිත් නැහැ. හරි පරිණත වූ තරමක් කාෂ්ඨීය අතු කැබලි අඩ දල දඬු වෙනවා එතකොට. රෝස ක්‍රෝටන් සපත්තු මල් ඊට පස්සේ පැෂන් ෆෘට් ඔය ෆෘට් දෙලා තියෙනවා හරියට දන්නේ නැහැ. ෆෘට් දොය දෙලා තියෙන වැරදි වගේනේ. පැෂන් ෆෘට් කියලා වගේ දෙලා තියෙනනේ. පැෂන් ෆෘට් නේ හදාගන්න. පැෂන් ෆෘට්. එහෙම නැත්නම් වැල් දොඩම්. ඊට පස්සේ තේ වගේ ශාක ප්‍රචාරණයට යොදා ගන්නවා. පැහැදිලිද? ඊළඟට ලාදඬු ලපටියා හරි හිච්චියා ගෙදර ඉන්න වර්ධනය වන කාෂ්ඨීය ශාකවල මෘදු මාංශල හා ලිග්නී භවනේ නොවු ලිග්නී තැම්පත් වෙලා නැහැ තාම මෝරලා නැහැ අග්‍රස්ත අතු කැබලි ලාදඬු ලෙස හැඳින්වේ ඉන්නල බතල කපුරු කෝලියාස් වැනි ශාක මේ උදාහරණ ටික highlight කරගන්න පුතේ ඉන්නල බතල කපුරු කෝලියාස් මේ වගේ ශාක ප්‍රචාරණය කරන්න අපි යොදා ගන්නවා මෙන්න මේ ලාදඬු කොටස්. එතකොට මඤ්ඤොක්ක බෝගන්විලා ග්ලිරිසිඩියා වගේ ශාකවලදී අපි දල දඬු කොටස පාවිච්චි කරනවා. ඊට පස්සේ රෝස, ක්‍රෝටන්, සපත්තු මල් ඒ කියන්නේ වද ඊළඟට පැෂන් ෆෘට් වගේ දේවල් වලදී තේ වගේ දේවල් වලදී අඩ දල දඬු කොටස නැවත මතක් කළොත් බතල, ඉන්නල, කපුරු, කෝලියාස් වගේ ශාකවලට ලාදඬු කොටස පාවිච්චි කරනවා. පැහැදිලි නේද? හරි.
දැන් අර ලක්ෂණ ටික සංසන්දනය කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට පළවෙනි ලක්ෂණය දීලා තියෙනවා පුතේ සංචිත ආහාර. මොකද හිතන්නේ මේකෙද සංචිත ආහාර වැඩි? මේකෙද වැඩි මේකෙද? හරි. එතකොට තේරෙනවනේ මේකේ සංචිත ආහාර පුතේ වැඩි. මේකේ මධ්‍යස්ථයි. මේකේ අඩුයි. එහෙනම් අපි කෙටියෙන් ලියමු සංචිත ආහාර දල දඬු තීරුවේ වැඩි. වැඩි. හරි. දල දඬු තීරුවේ වැඩි. සංචිත ආහාර. හරි. සංචිත ආහාර වැඩි. හරි. ඊට පස්සේ මේකේ මධ්‍යස්ථයි. මධ්‍යස්ථයි. මේකේ අඩුයි. පුළුවන් නේද ලියන්න? වැඩි නැත්නම් ඉහළයි මධ්‍යස්ථයි අඩුයි. හරි. ඔයාලා එහෙම ගියේ නැහැනේ බාර් වලට නෙමෙයි අරක්කු ගේන්න. පෙරේද බාර් ගියේ නැහැනේ නේ අරක්කු ගේන්න. හරි. ඊළඟට සක්‍රීය සෛල මොකද හිතන්නේ? හරි සක්‍රීය සෛල ටික දඩබ්බරේ වැඩි කාටද? දඩබ්බරේ වැඩිනේ. ගෙදර පොඩි එකෙක් ඉන්නවනම් දන්නවනේ දඩබ්බරේ වැඩි. මෙයා නෑ දැන් එයා නිවිලා. හරි එයා නිවිලා. මෙයා නිකන් මද වශයෙන්. හරි මද පවනේ ඉන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් සක්‍රීය සෛල වැඩි මධ්‍යස්ථයි අඩුයි. එහෙම නේද යන්නේ? එහෙනම් ලියන්න දල දඬු සක්‍රීය සෛල අඩුයි මධ්‍යස්ථයි වැඩි. අඩුයි මධ්‍යස්ථයි වැඩි. තේරුණා නේද? දඩබ්බරේ වැඩිනේ. දාංගලේ වැඩි. එහෙනම් සක්‍රීය සෛල වැඩි. මධ්‍යස්ථයි. මෙයාගේ අඩුයි. ඊළඟට හෝමෝන ඒත් ඒ විදිහමයි. හරි. මෙයාගේ හෝමෝන අඩුයි. හරි. මෙයාගේ මධ්‍යස්ථයි. මෙයාගේ වැඩි. ලියාගන්න. අඩුයි මධ්‍යස්ථයි වැඩි. අඩුයි මධ්‍යස්ථයි වැඩි. අඩුයි මධ්‍යස්ථයි වැඩි. ඊළඟට මොකද්ද තියෙන්නේ? එන්සයිමත් එහෙමමයි පුතේ. අඩුයි. අපි කියනවා එන්සයිමත් අඩුයි. එතකොට මෙයාගේ මධ්‍යස්ථයි. මෙයාගේ වැඩි. මතක තියාගන්න. අඩුයි මධ්‍යස්ථයි වැඩි. ඔව් වීඩියෝ එක කොහොමද දානවා? දාන දවසක් කියන්න බෑ හැබැයි. වීඩියෝ එක කොහොමද දානවා ඉන්ටර්නෙට් එකට YouTube එකට. හරි YouTube එකට දාන්නේ පෞද්ගලික වශයෙන් වීඩියෝස් එවන්නේ නැහැ මම. YouTube එකට දාපුවම link එක එවනවා බලන්න පුළුවන්. එතකොට දානවා අද රැයට දානවා කියලා නම් කියන්න බෑ. සමහර විට අඟහරුවාද වෙනකොට දාන්නත් බැරි වෙයි. වීඩියෝස් ටිකක් ගොඩ ගහලා තියෙනවා දාගන්න. මම මේ වෙන සතිය දානවා. ඉරිදට කලින් කොහොමද දානවා. හරි. ඊළඟට වර්ණය ගත්තාම මොකද කියන්නේ? මෙයාගේ වර්ණය මොන වගේද? මෙයා නැද්ද අහල පහල කෝටුක අත්තක් හොයාගන්න. මෙයාගේ පාට බලාගන්න. හරි? දුඹුරු පාටයිනේ. එහෙනම් මෙයා දුඹුරු පාටයි. මෙයාගේ දැන් කොළ දුඹුරු. ඒ කියන්නේ අපි කියනවා කොළ පැහැය අඩු වේගන යන ස්වභාවයක් තියෙනවා පුතේ. ඒ කියන්නේ දුඹුරුත් නෑ තාම. හරි? මාර මං කිය මැද පොර නෙමෙයි ඉන්නේ. හරි? ඒතර දුඹුරුත් නෑ. කොළක් නිකන් කොළක් නෑ කියන්නත් බෑ. දෙපැත්තට ඉන්න කෙනෙක් වෙන්නේ කොළ පැහැය ක්‍රමයෙන් අඩු වේගන යනවා. හරිද? එයා කොළ පාටයි. ලපටිය. අර පොඩි කාලේ ළමයි සුදු පාටයිනේ. අම්මයි තාත්තයි දෙන්නම කළු වුණත් පොඩි කාලේ පොඩි එකා සුදු පාටයි. සාමාන්‍යයෙන් ඉපදෙනකොට හැබැයි ටික ටික මොකද වෙන්නේ? වයසට යන්න යන්න මූගේ අර පාට ටික ටික අඩු වෙලා අම්මගේ තාත්තගේ පාටට හැරෙනවා. ඒ වගේ තමයි. හරිද? උපදිනකොට නම් සුදු පාටට හිටියා. දැන් ටික ටික වයසට යනකොට පොඩ්ඩක් කළු වේගන යනවා. අනේ මේරුවට පස්සේ මේකත් අම්මයි තාත්තයි වගේ කළුම කළුයි.
පැහැදිලිද? හරි. එහෙනම් ලියන්න වර්ණය දුඹුරු. 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 මේක ලියා ගන්න. මේක ලියන්න. කොළ පැහැය අඩු වී ඉඩ තියෙයි නේද? මම ටික ලොකුවට එක තිබ්බා. කොළ පැහැය අඩු වී දුඹුරු පැහැයට හැරේ. කොළ පැහැය අඩු වී දුඹුරු පැහැයට හැරේ. හරි? කොළ පැහැය අඩු වී දුඹුරු පැහැයට හැරේ. හැරීගෙන යනවා. තාමනේ සංක්‍රාන්ති අවදිය වගේ. කොළ පැහැය අඩු වී දුඹුරු පැහැයට හැරේ. හරි? කොළ දුඹුරු වගේ දෙපැත්තටම වර්ණය තියෙනවා. මෙයා පොතේ කොළ පාටයි. එතකොට දුඹුරු දුඹුරු කොළ ඒ වගේ තමයි තියෙන්නේ. හරි. ඔන්න මං ලේසි වෙන්න වගුවක් විදියට සරලව මේ දඬු කැබලි තුනේ ලක්ෂණ ටික සංසන්දනය කරලා දීලා තියෙනවා. ඒක පාඩම් කරලා තියාගන්න. හරි නේද? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේ සම්බන්ධව හරි ඔය වීඩියෝ සම්බන්ධව එහෙම නෙමෙයි. මේ සම්බන්ධව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. නෑනේ නේද? හරි. අපි යනවා එහෙනම් කොහොමද දඬු කැබලි සිටුවීම කරන්නේ A to Z බලමු පුතේ. හරි? මුල ඉඳලා අගට බලමු. පළවෙනි කාරණේ දැන් මෙහෙම හිතන්න. right. අපි හිතවන්න යනවා ක්‍රෝටන්. මොනවද පුතේ හිතවන්න යන්නේ? ක්‍රෝටන් හිතවන්න යනවා. එහෙනම් ගන්න ඕන දඬු කැබලි වර්ගය මොකද්ද? ක්‍රෝටන් නම් හිතවන්නේ අපි ගන්න ඕනේ අඩදල දඬුනේ. අපි මඤ්ඤොක්ක හිතවන්න යනවා කියලා හිතන්න. මඤ්ඤොක්ක හිතවනවා නම් අපි ගන්න ඕනේ මඤ්ඤොක්ක හිතවනවා නම් දල දඬු. එහෙනම් පළවෙනි එක තමයි අදාළ ශාකයට ගැලපෙන දඬු කැබලි වර්ගය අපි අරගන්න ඕනනේ. හරි. ඒත් අපි හිතමු ඔන්න දඬු කැබැල්ල කපා ගත්තා. මෙන්න දඬු කැබැල්ල. මෙන්න දඬු කැබැල්ල තියෙනවා. හරිද? ඊළඟට අපි කරන්න ඕන දෙයක් තමයි පුතේ මේ කපාගත්ත දඬු කැබැල්ලේ පහළ කෙළවර අපි අංශක 45ක ආනතියට කපා ගන්නවා. කොච්චර ආනතියකද? අංශක 45කට කපා ගන්නවා. මේ කෝණමානයේ තියලා ගානට කපනවා. හරිද? කෝණමානය ඕනේ නෑ. හරිද? දල වශයෙන් අංශක 45ට කපා ගන්නවා. කෝණමානය ඕනේ නෑ. මම විහිළුවක් කළේ. ඊළඟට මෙන්න මේ උඩ කෙළවර පැතලිවට කපා ගන්න ඕන. ඔන්න මතක තියාගන්න. පහළ කෙළවර මාධ්‍යයට යටවන පැත්ත තියෙනවනේ. ඒ පැත්ත ආනත වංශක 45කට විතර ආනතව. පුතේ උඩ කෙළවර පැතලිවට කපා ගන්නවා. පැහැදිලිද? දැන් හේතු දක්වන්න ඕන. ඔහොම නිකන් දැනගත්තට බෑ. දැන් හේතු කියන්න ඕන. ඇයි පහළ කෙළවර ආනතව කපා ගන්නෙ? ඇයි පහළ කෙළවර ආනතව කපා ගන්නෙ? අහගන්න. පුතේ ආනතව කපපුවාම පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. හරි මෙහෙම ඇලයට කපපුවාම අපි කියනවා මේ කැපුම් පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි. ඒක වැදගත්ද? ඔව්. මොකේද වැදගත් වෙන්නේ? කැපුම් පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි වීම මොකේද වැදගත් වෙන්නේ? වර්ධනය වන මුල් ප්‍රමාණය වැඩි කරගන්න වැදගත් වෙනවා. අතර පෘෂ්ඨ වර්ගඵලය වැඩි නම් වැඩි මුල් ප්‍රමාණයක් වර්ධනය වෙනවනේ. ඒ වගේම මුල් වර්ධනය ඉක්මන් කරගන්න පුළුවන්. මොකද හොඳට පසත් එක්ක ගැටෙනවා. එතකොට ඒ ජලය උරා ගැනීම එහෙම හොඳට සිද්ධ වෙනවා. එහෙනම් ඔන්න ඉක්මනින් වැඩි මුල් ප්‍රමාණයක් වර්ධනය කරගන්න ආනත කැපුමක් යෙදීම වැදගත් වෙනවා. ඊළඟට ඇයි උඩක් තිබුණනේ ආනතෝ කපා ගන්න? ඇයි උඩ ආනතුව කැපුවේ නැත්තේ? උඩ ආනතුව කැපුවොත් ඒත් මේ වගේ තමයි කැපුම් පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි වෙනවා. දැන් එතනින් මුල් අදිනවද? නෑ නෑ. එතනින් මුල් අදින්නේ නෑනේ පුතේ. එතකොට එතන පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? එතකොට එතනින් ජලයේ වාෂ්පන ප්‍රමාණය වැඩි. එතකොට ඉක්මනට මේ අතු කෑල්ල වේලෙන්න පුළුවන්. මොකද තාම මේක හරියට පොළොවට සම්බන්ධ වෙලා නැහැ. පොළොවෙන් ජලය උරාගන්නේ නැහැ තාම. ඒ ASCII මෙහෙන් වතුර ටික පිට වෙන්න ගත්තොත් මොකද වෙන්නේ? මේ දඬු කැබැල්ල ඉක්මනින් වේලිලා ගිහිල්ලා මැරලා යන්න පුළුවන්. එහෙනම් ඔන්න හොඳට හේතු මතක තියාගන්න පුතේ. පහළ කෙළවර ආනතව කපනවා
එතකොට පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. ඉක්මනින් වැඩි මුල් ප්‍රමාණයක් වර්ධනය කරගන්න පුළුවන්. ඉහළ කෙළවර පැතලිවට කපනවා. එතකොට පෘෂ්ඨ වර්ගඵලය අඩුයි. ජල හානිය අවම කරගන්න පුළුවන්. එතෙන්ට එනකල් තේරුණාද? එතෙන්ට එනකම් ප්‍රශ්නයක් නෑ නේද? රයිට්. අපි එහෙනම් එතෙන්ට එනකම් නෝට් එක ලියලා ඉමුනේ. ඒත් ටික මම අය තව ඉස්සරහට යන ගමන් පැහැදිලි කරගෙන යන්න. අහලා නෑ නේ හරි. ලියා ගන්න මේ විදිහට. හරි. ලියන්න දෙයක් නෑ නේද? පොඩ්ඩක් ඉන්න. මෙහිදී පහත පියවර අනුගමනය කරනු ලැබේ. ඔයාලා ගැන හිතලා තියෙනවා ගොඩක් මං. පළවෙනි එක කියනවා ශාක ප්‍රභේදයේ සඳහා සුදුසු ඒ දඬු කැබලි වර්ගය තෝරාගන්න. දෙවෙනි එක ඉන්පසු සිටුවීමට ගන්නා දඬු කැබලි වල පහත කෙළවර අංශක 45ක ආනතියක් ඇතිව අංකුරයකට වහාම පහළින්ද දඬු කැබැල්ලේ ඉහළ කෙළවර පැතලි වනසේද සුමටව කපා ගන්න කියලා කියනවා. හරිද? පුතේ රූපය අඳින්න කලින් හරි රූපය අඳින්න කලින් යට තියෙනව නේද තිත්පේලි හතරක්. ඒ තිත්පේලි හතර මෙහෙම ලියා ගන්න. පහළ කෙළවර තිත්පේලි හතරේ යටින් ලියන්න පහළ කෙළවර ආනතව කැපීමෙන් පෘෂ්ඨ වර්ගඵලය වැඩි වී වැඩි මුල් ප්‍රමාණයක් ඉක්මනින් වර්ධනය වේ. ඒකටම ඉහළ කෙළවර පැතලියට කැපීමෙන් ජල හානිය අවම කරගත හැක. right. ඊළඟට රූපය අඳින්න කලින් පොඩ්ඩක් තව පැහැදිලි කරන්න. මොකද මේ රූපය අඳින්න දාලා තිබුණාට ඊට පල්ලෙහෙන් තියෙන කොටසත් පැහැදිලි කරලම තමයි පුතේ අපිට රූපයට යන්න වෙන්නේ. හරි. දැන් මේ අත්තේ මේ අතු කැබැල්ලේ පත්‍ර තියෙනවනේ පුතේ. පත්‍ර තියෙන්න එපා නේද? හරි. එතකොට ඔය පහළම වගේ තියෙන පත්‍ර අපි අයින් කරනවා. නැත්තම් මේක හිටවද්දි මාධ්‍යයට යට කරන්න බැරි වෙනවනේ. මෙන්න මේ හරිය වගේ තියෙන පත්‍ර කොහොමත් අපි අයින් කරනවා. හරි. මේ හරිය තියෙන පත්‍ර අපි අයින් කරනවා. නැත්තම් මාධ්‍යයට යට කරන්න බෑ. ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන පත්‍ර පිට මෙහෙම පත්‍රයක් තියෙනවා කියලා ඔන්න. මෙහෙම පත්‍ර දෙකක් තව තියෙනවා. ඒ පත්‍ර වලින් අපි භාගය ගානේ කපලා අයින් කරනවා. මේ විදිහට. දැන් මෙහෙම කතන්දරයක් තියෙනවා. හැබැයි හිතන්න පත්‍ර ගොඩක් කුඩා
ශාක වර්ගයක් කියලා පුතේ? පත්‍ර ගොඩක් කුඩා ශාක වර්ගයක්. එතකොට මේ භාගයක් කපලා අයින් කරන්න තරම් දෙයක් නෑ ඕකේ. ඒ වගේ අවස්ථාවක අපි කරන්නේ පත්‍ර කීපයක් ඉතිරි කරලා පත්‍ර කීපයක් අයින් කරනවා. තේරෙනවද මං කියන එක? දැන් මෙහෙම හිතන්න, මෙහෙම අතු කෑල්ලක් තියෙනවා පුතේ. ඌගේ මේ වගේ චූටි චූටි අතු ගොඩාක් තියෙනවා. මේ පත්‍ර ගොඩ තියෙනවා. මේ වගේ මේ චූටි චූටි පත්‍ර ගොඩ තියෙනවා. මේ වගේ මේ භාගයක් අපලා අයින් කරන තරම් දෙයක් නැහැ. ඊට වැඩිය ලේසි අනික අපිට මේකෙන් පත්‍ර මොකද කරන්නේ අපි? කීපයක් අයින් කරලා දානවා මෙහෙම. ඕම පත්‍ර කීපයක් අයින් කරලා දානවා. පත්‍ර කීපයක් ඉතිරි කරනවා. දෙකෙන්ම වෙන්නේ එකම දේ. දැන් මේ වගේ එකක පත්‍ර අයින් කරන්න අමාරුයි. ඇයි? ලොකු පත්‍ර දෙකක් විතරයි මේකේ තියෙන්නේ. මේක එකක් අයින් කරනවට වඩා හොඳයි අපිට පත්‍ර දෙකේම භාගේ කපලා අයින් කරන එක. හරි, ඒ ඔක්කොම එහෙම වුණා කියමුකෝ. ඇයි පත්‍ර අයින් කරන්නේ? ඇයි පත්‍ර කෑලි කපලා අයින් කරන්නේ? හේතුවක් තියෙන්න එපාය. මොකද්ද හේතුව? ඇයි එක්ක පත්‍ර අයින් කරන්නේ? එහෙම නැත්නම් ඇයි පත්‍ර භාගයක් හරි කපලා අයින් කරන්නේ? හේතුව තමයි පුතේ උත්වේදනය පාලනය කරන්න. දැන් මේ පත්‍ර වැඩිපුර තිබුණොත් උත්වේදනය වැඩිපුර වෙනවනේ. ඒකට ආයෙත් වෙන්නේ අතු කැබැල්ල ඉක්මනින් මොකද වෙන්න පුළුවන්? වේලෙන්න පුළුවන්. එහෙනම් ඒක වළක්වා ගන්න අපි පත්‍ර ශ්‍රේෂ්ඨඵලය අඩු කරනවා. ඒක කරන්න පුළුවන් පත්‍ර අයින් කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. හරි. එහෙම නැත්නම් පත්‍රයෙන් භාගයක් ගන්න කපලා ඉවත් කරන්න පුළුවන්. ඊළඟ කාරණය. ඉතින් පත්‍ර ටික ඔක්කොම අයින් කරන් තිබුණානේ. ආය මොකටද මේ නේද? එකක් හරි තියාගන්න. ඇයි මේ භාග කපන්නේ? ඔක්කොම කපලා දැම්මම හරිය මේ මෙතනින් නටුවෙන්න. ඇයි පත්‍ර සම්පූර්ණයෙන් අයින් කරන්නේ නැත්තේ? හේතු තියෙනවා පුතේ. මේකේ මේ හේතු ටික න අනිවාර්යයෙන් මතක තියෙන්න ඕනේ. සම්පූර්ණයෙන් කපලා අයින් කරන්නේ නැත්නම් එතකොට ප්‍රභා සංශ්ලේෂණය නතර වෙනවා. තේරුණාද කියන එක? එහෙනම් පත්‍ර භාගයක් ඉතිරි කරන්නේ හෝ පත්‍ර කීපයක් ඉතිරි කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයට පත්‍ර වැදගත් වෙනවා. ඔන්න මතක තියාගන්න. ඊට අමතරව තව අපිට කිව්වොත් හෝමෝන සංශ්ලේෂණයටත් වැදගත් වෙනවා. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයට හා හෝමෝන සංශ්ලේෂණයට අපි පත්‍ර කීපයක් හෝ පත්‍ර අර්ධයක් ඉතිරි කරනවා. අර්ධයක් හෝ පත්‍ර කීපයක් ඉවත් කරනවා. ඒතර පත්‍ර කීපයක් ඉවත් කිරීම හෝ පත්‍ර අර්ධය බැගින් ඉවත් කරන්නේ උත්වේදනය පාලනය කරගන්න. දෙපැත්තටම හේතුව ගලප ගන්න. තේරුණා නේද? හරි. එහෙනම් මෙන්න මේ විදිහට ඔන්න අපි සූදානම් කරගත්ත අතු කැබැල්ල දැන් තියෙනවා. පත්‍ර කීපයක් ඉවත් කිරීම කියන එක යටතේ මෙහෙම ලියා ගන්න. ඊට පස්සේ රූපය අඳිමු. ලියන්න පුතේ. උත්වේදනය අඩු කිරීමට පත්‍ර ඉවත් කිරීම සිදු කරයි. පත්‍ර ඉවත් කිරීම සිදු කරයි. පත්‍ර කිහිපයක් ඉතිරි කරනුයේ ප්‍රභා සංශ්ලේෂණයට හා හෝමෝන සංශ්ලේෂණයටය. පත්‍ර කිහිපයක් ඉතිරි කරනුයේ ප්‍රභා සංශ්ලේෂණයට හා හෝමෝන සංශ්ලේෂණයටය. හරි. දැන් අපිට පුළුවන් ඊට පස්සේ ඔකේ දීලා ඇති මෙන්න මෙහෙම දලදඬු කැබලි සිටුවීමේදී පත්‍ර සියල්ලක්ම ඉවත් කළ හැක. දැන් මඤ්ඤොක්ක හැම හිටවනවා දැකලා තියෙනවා නම් පත්‍ර නෑනේ දැකලා ඇතිනේ. ඇයි පත්‍ර ඕනේ නැත්තේ? අපේ අර වගුවෙන් ගන්න පුළුවන් හේතුව කවුරු හරි මට උත්තරේ වන්න. ඇයි
ඇයි මඤ්ඤොක්ක හිටවනකොට පත්‍ර ඉතිරි කරන්න ඕනේ නැත්තේ? මඤ්ඤොක්ක වෙන්න පුළුවන් ඕනම දල දඬු වර්ගයක්. මට එවන්න හේතුවක්. එවන්න හේතුවක්. මඤ්ඤොක්ක වගේ දල දඬු හිටවනකොට පුතේ පත්‍ර ඕනේ නැහැ. ඔක්කොම අයින් කරන්න පුළුවන්. කවුරු හරි එවන්න හේතුවක්. ඔව් හොඳයි. මොකද්ද හේතුව පුතේ? අපි අර වගුවේ ඉගෙන ගත්තා දල දඬු වල සංචිත ආහාර වැඩිපුර තියෙන. ඒතර ප්‍රභා සංශ්ලේෂණය වීම එච්චර අවශ්‍ය වෙන්නේ එයා සතු සංචිත ආහාර ගොඩක් තියෙන නිසා. එන හේතුව මතක තියාගන්න. ඇයි දල දඬු කැබලි වල සිටු වීමේදී පත්‍ර තියන්න ඕනේ නැත්තේ? නැත්නම් පත්‍ර සියල්ලක් ඉවත් කරන්න හැකියාව තියෙන්නේ දල දඬු වල තියෙන සංචිත ආහාර ප්‍රමාණය ගොඩක් වැඩි නිසා. ඔන්න ඒක තමයි හේතුව. ඊළඟට කියනවා ඇතැම් විට සම්පූර්ණ පත්‍රයම ඉවත් නොකර අර මේ අවස්ථාව අපි රූපය අඳින්නේ ඇත්තට මේක අපිට පෙන්වන්න ලේසි නිසා පත්‍ර වලින් භාගය ගානේ කපලා අයින් කරන්න පුළුවන්. right. දැන් අර උඩ තියෙනවනේ හිස් කොටුවක්. ඒක උඩට පැනලා තියෙන්නේ. හරි. ඒක පල්ලහැටම නම් තමයි හොඳ. ඒකේ මෙන්න මේ රූපය ඇතුලේ අඳ ගන්න. අපි නම් කරමු. හරි ඔයාලා අඳින්න මම නම් කරන්න. මේ තියෙන්නේ අඩක් කපා ඉවත් කළ පත්‍ර. අඩක් කපා ඉවත් කළ පත්‍ර. එතන මේ තියෙන්නේ තිරස්ව නැත්නම් පැතලිව කිව්වත් කමන්නේ. තිරස්ව කැපූ කෙළවර. ඔන්න මේක දාගන්න අංශක 45ක ආනතව කැපූ කෙළවර. එහෙම දාමුනේ. හරි දාගන්න රූපයක්.
හරි ඇඳගත්ත නේද? දෙපාරක් ඇඳගන්න, තුන් පාරක් විතර ඇඳගන්න තිබුණානේ. හරි දැන් ඔන්න මේ දඬු කැබැල්ල පුතේ සූදානම් කරගෙන ඉවරයි. තව චුටි දෙයක් තියෙනවා හැබැයි. දැන් හිටවන්න තමයි තියෙන්නේ. හිටවන්න කලින් චුටි දෙයක් තියෙනවා. ඒ තමයි අපි මෙහෙමයි මේක සමහර දඬු කැබැලි වලදී අවශ්‍යම නැහැ. හරි සමහර ඒ වගේ සමහරට අවශ්‍ය වෙන්න පුළුවන්. අපි කෝකටත් ඉතින් හොඳයි කියලා මෙන්න මේ කැපුම් පෘෂ්ඨය මොකද කරන්නේ? මේ මුල්ලැදීම උත්තේජනය වන හෝමෝනයක්. දැන් අපි මේ වෙනකොට ශාක කායික විද්‍යාව පාඩම කතා කරලා තියෙන්නේ. ඒතර දන්නවා දැන් මුල්ලැදීම උත්තේජනය කරන්නේ මොන හෝමෝනේද කියලා. ඔක්සින් හෝමෝනය නේ. වැදගත් වෙන්නේ ඔක්සින් හෝමෝනය. එතකොට මේ ඔක්සින් අන්තර්ගත අපි හෝමෝනයක් වෙළඳ පොලෙන් අරගෙන පොතේ මේ කැපුම් පෘෂ්ඨය මොකද කරන්න ඕනේ? ආලේප කරනවා. ඉතින් වෙළඳ පොලේ තියෙන රූටෝන් වගේ එහෙම නැත්නම් එක එක වෙළඳ නාම වලින් තියෙන ඔක්කොගෙම තියෙන්නේ ඔය ඉන්ඩෝල් ඇසිටික් අම්ලය තමයි තියෙන්නේ. ඒතර රූටෝන් තව සෙරඩික්ස් වගේ ඒ වගේ වෙළඳ නාම වලින් තියෙනවා. එහෙම එකක් අරගෙන මොකද කරන්නේ අපි මේ කැපුම් පෘෂ්ඨය හොඳට ආලේප කරනවා. ආලේප කරලා අපිට සිටුවීම සිද්ධ කරන්න පුළුවන්. හරි. එතකොට සිටුවීමේදී මෙහෙම කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ඇත්තටම. ඒ ටික විස්තර කරලා ඇති ටියුට් එකේ ඔය ඔක්කොම. එකක් තමයි අපිට මේ එක තනි බඳුනක තනි දඬු කැබැල්ලක් බැගින් හිටවන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එක දඬු කැබැල්ලක් වගේ නම් මුල්ලක්දව ගන්න ඕනේ. අපිට පුළුවන් මේ එක භාජනයක් අරගෙන පොලිතීන් බඳුනක් වගේ අරගෙන අපිට සිටුවීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දඬු කැබලි ගොඩාක් මුල්ලක්දව ගන්න ඕන වගේ අපිට පුළුවන් මේ පාත්‍යයක් විදිහට හරි පාත්‍යයක් විදිහට මේ සකස් කරලා ඒ පාත්‍යයේ මේ දඬු කැබලි ටික සිටුවීම කරන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ ටික ඕකේ විස්තර කරලා ඇති. අපි එතෙන්ට ගිහිල්ලා ඒ ටික චුට්ටක් පැහැදිලි කරගමුනේ. රයිට් ගන්නකෝ එහෙනම් එතන ඉඳලා එහාට බලන්න හතරවෙනි එක කියන පුතේ ලියන්න දෙයක් නැහැ අපිට. ශාක මුල් ඇද්දවීමේ හෝමෝනයක්. ඒතර ඔක්සින් තමයි හෝමෝනේ. ඒ කියන්නේ ඔක්සින් තමයි තියෙන්නේ. කැපුම් පෘෂ්ඨයේ ආලේප කිරීම. මෙමගින් ඉක්මනින් මුල් ඇදීම සිදු කරගත හැකියි. ඒතර උදාහරණ දීලා තියෙනවා රූටෝන් සෙරඩික්ස් හයිලයිට් කරලා තියාගන්න. ඊළඟ දඬු කැබලි සිටුවීම සකසාගත් දඬු කැබලි මතු පිටපස් හා කොම්පෝස්ට් මිශ්‍රණයකින් පුරවාගත් පොලිතීන් බෑග් තුල සිටුවා ගනු ලැබේ. ඒතර මාධ්‍ය විදිහට අපි සාමාන්‍යයෙන් ගන්නවා මතු පිටපස් හා කොම්පෝස්ට් සාමාන්‍ය 1:1 අනුපාතයට වගේ මිශ්‍ර කරන්න පුතේ. මතු පිටපස් කොටස් එකකට කොම්පෝස්ට් කොටස් එකක් අරගෙන දෙක මිශ්‍ර කරලා පොලිතීන් බඳුනකට දාලා දඬු කැබැල්ල හිටව ගන්න පුළුවන්. ඒ අර මම කිව්වේ එක දඬු කැබැල්ලක් එක බඳුනක සිටව ගන්න අවස්ථාව. ඉන්පසු ප්‍රමාණවත් තරම් ජලය යොදා ඉහළින් පාරදෘශ්‍ය පොලිතීනයකින් ආවරණය කරනු ලැබේ. දැන් මේ කෑල්ල පුතේ මම ඔයාලට මීට කලින් උගන්වලා තියෙනවා. මොකද අපි මේ වෙනකොට ඔයාලගේ 10 වෙනි පාඩමයි 11 වෙනි පාඩමයි කරලා තියෙන්නේ. ඒතර ඔය 10 වෙනි පාඩමේ තියෙනවා తాවකාලික ප්‍රචාරක ව්‍යුහය යටතේ මතකද ශාක ප්‍රචාරක කියලා જાතියක්. ඒකේ මේ ඒකීය සූර්ය ප්‍රචාරකය ගැන තමයි ඔය කියන්නේ. මම ඒකයි මේ නෝට් එක ඇත්තට මෙතන සම්පූර්ණයෙන් දැම්මේ රූපයක්වත් අඳින්න තිබ්බේ නැත්තේ ඒකයි. මොකද ඔයාලා මේ වෙනකොට ඒකීය සූර්ය ප්‍රචාරකය ගැන සම්පූර්ණයෙන් ඉගෙනගෙනයි ඇවිල්ලා තියෙන්නේ. වෙනදා මම සමහර විට මෙතන මේ රූපය අඳින්න දාලා ඔක්කොම කරනවා. ඒ 10 වෙනි පාඩම පස්සේ කතා කරන නිසා දැන් ඔයාලට මම කරලා තියෙන 10 වෙනි පාඩම කලින් කතා කරලා තියෙන්නේ. හරි ඒ නිසා තමයි මෙතන රූපේවත් අඳින්න දැම්මේ නැත්තේ. ඒතර මේකේ රූපය දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇයි අපි මේ විනිවිද පෙනෙන පොලිතීන් එකකින් ආවරණය කරන්නේ? ඒතර පුතේ ඇතුලේ උෂ්ණත්වයේ ආර්ද්‍රතාවයි මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒතර මේ උෂ්ණත්වයේ ආර්ද්‍රතාව ඉහළ අගයක තිබීම දඬු කැබලි ඉක්මනින් මුල් ඇදීම උත්තේජනයක් විදියට නැත්නම් මුල් ඇදීම උත්තේජනයක් වෙනවා. පැහැදිලිද? right. එමගින් දඬු කැබැල්ලවට ශුද්ධ පරිසරයේ උෂ්ණත්වය සහ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වීම මුල් ඇදීම වේගවත් වේ. හේතුව දීලා තියෙනවා. මෙහිදී දඬු කැබැල්ලේ පත්‍ර පොලිතීනේ ස්පර්ශ නොවිය යුතුයි. ඒක නිසා ගොඩක් දුරට අපි ආධාරක කෝටුවක් ගහන්න ඕනේ. මතක ඇතිනේ මේ නෝට් එක ආපස්සට කියන්නේ නෝට් එක අරගෙන බලන්න. ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේ ටියුට් එකනේ එකේ තියෙන. ඒ ටියුට් එක අරගෙන බලන්න පොතේ අපි ඒ රූපෙහෙම ඇඳලා තියෙනවා ආධාරක කෝටුවක් සවි කරන්න ඕනේ. එහෙම නැත්නම් පොලිතීන් එක පාත් වෙලා පත්‍රවල ගැටුනොත් පත්‍ර පිළිස්සීමට ලක් වෙනවා. එමෙන්ම බඳුන් තුල සිටුවීමට අමතරව පාත්‍ය තුලද සිටුවිය
හැක. එහිදී සම්පූර්ණ පාත්‍යම පාරදෘශ්‍ය පොලිතීනයකින් ආවරණය කරනු ලැබේ. ඕකත් කතා කරලා තියෙනවා එතන. හරි පාත්‍යයක හිටවලා සම්පූර්ණ ආරුක්කුව වගේ හදලා ඒක උඩින් අපිට පුළුවන් පොලිතීන් එකක් දාන්නනේ. එතකොට ඒක සාමාන්‍ය අපි සූර්ය ප්‍රචාරකයක් කියනවා. අරකට ඒකීය සූර්ය ප්‍රචාරකයක් කියලා කියනවා. වැදගත් කියලා පොඩි කොටසක් මේ කොටුව ඇතුලේ දාලා තියෙනවා පුතේ. කැපූ විගස අතු කැබැලි නෙමේ කැබැලිනේ. අතු කැබැලි ජල බඳුනකට දැමිය යුතුය. මොකක්ද ඒකට හේතුව? දඬු කැබැලි කපපු ගමන් දාන්න කියනවා ජල බඳුනකට. එහෙම නැත්නම් පුතේ අර කැපුම් අග්‍රයෙන් සෛලම වාහිනිය තුලට වාතය ඇතුල් වෙනවා. එයා අත්තේ කෙළවරින් මේ අත්තේ කෙළවරින් ජලය වාෂ්ප වෙනවානේ උත්වේදනයේ. එතකොට උඩට වතුර මොකද වෙන්නේ? උත්වේදන චූෂණය මාර්ගයෙන් උඩට වතුර ඇදෙනවානේ. එතකොට මෙහෙන් දැන් වතුර ගන්න විදියක් නැහැනේ මේක වායුගෝලයේ තිබුණොත්. හරි. එතකොට වාතය ඇතුල් වෙනවා. වාතය ඇතුල් වුණොත් සෛලම වාහිනිය තුලට මොකද වෙන්නේ? එතනින් එහාට ජලය ගමන් කිරීම පුතේ නතර වෙනවා. එහෙම වුණොත් ප්‍රශ්නයක්. ඒක නිසා අතු කැබලි කැපූ විගස අපි කොහාටද දාගන්න ඕනේ? ජල භාජනයකට දාගන්න. ඒතර ප්‍රශ්නයක් නැහැ. ඒතර ඇතුල් වෙනවා නම් ඇතුල් වෙන සෛලම වාහිනිය වලින් මොනවද? ජලයමයි ඇතුල් වීම වෙන්නේ. තේරුණා නේද කියන එක? ඒ වගේම අතු කැබැල්ල වියලීමෙන් ආරක්ෂා කරගන්නත් අපිට ඒක වැදගත් වෙනවා. ඒ ටික තමයි කොටුව ඇතුලේ දීලා තියෙන්නේ. ඒ දක්වා ඒ කොටස් ටික පැහැදිලි ගැටලුවක් නෑ නේද? මොකුත් ප්‍රශ්නේ වෙලා තියෙනවද? නෑ. මොකුත් ප්‍රශ්නේ වෙලා නෑ. හොඳයි. ඔන්න පුතේ අතු කැබැලි සිටුවීම දක්වා සියලු කොටස් ටික මම ඔයාලට පැහැදිලි කරගෙන ආවේ. ඊළඟට අපිට මාතෘකාවක් තියෙනවා දඬු කැබලි මුල් ලැබීම කෙරෙහි බලපාන සාධක ටිකක් කතා කරන්න. ඒතර මෙතනදී අභ්‍යන්තර සහ බාහිර වශයෙන් සාධක කාණ්ඩ දෙකක් අපි කතා කරනවා. ඇත්තට මම හිතන්නේ මම බාහිර සාධක ටික නම් විස්තර කරලා ඇත්තේ මේක ලියන්න නැහැ. අභ්‍යන්තර සාධක ටික පොඩ්ඩක් අපි බලන්න අවශ්‍ය වෙනවා. හරි. එතකොට එක අභ්‍යන්තර සාධකයක් තමයි අපි දැන් මේ කතා කරගෙන ආපු ඔය කොටස් වලක් තියෙනවා මේක. මේ අත්තු කැබැල්ලේ පරිණත බව සහ සංචිත ආහාර ප්‍රමාණය බලපානවා නැත්නම් වයස බලපානවා. ඒතර ඒත් එක්ක තීරණය වෙන්නේ ඇත්තටම අත්තු කැබැල්ලේ තියෙන සංචිත ආහාර ප්‍රමාණය. ඒතර ප්‍රමාණවත් සංචිත ආහාර අත්තු කැබැල්ලේ තියෙනවා නම් ඒක ඒ අත්තු කැබැල්ල ඉක්මනින් මුල් ලැබීමට හේතුවක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒට අමතරව අත්තු කැබැල්ලේ වයස පරිණත භාවය මත ඒකේ තියෙන හෝමෝන සාන්ද්‍රණය වගේ දේවලුත් පුතේ රඳා පවතිනවා. හරි. ඒතර ඒ මතත් මුල් ලැබීම ඉක්මනින් වෙනවද කොච්චර සාර්ථකව මුල් ලැබීම වෙනවද කියන එක තීරණය වෙනවා. ඒක තමයි මේ වයස සහ පරිණතභාවය කියන එක ඇතුලේ අපි සාකච්ඡා කරන්නේ. මම ඒ ටික දෙන්නම්. ඊට පස්සේ එහා පැත්තේ තව එක සාධකයක් දීලා තියෙනවා. ඒකත් පැහැදිලි කරගමු. ඉස්සෙල්ලා මෙතෙන්ට අදාළ ටික අපි ලියලා ඉමුනේ. ලේසියිනේ. රයිට් ගන්නකො එහෙනම්. නෝට් එකක් දාගමු. right. එහෙම ලියා ගන්න. වයසින් වැඩි පරිණත ශාක වලින් වයසින් වැඩි පරිණත ශාක වලින් වයසින් වැඩි පරිණත ශාක වලින්
ලබාගත් අතු කැබලි මුල්ලැද්ද වීම ඉතා අපහසුය. මුල්ලැද්ද වීම ඉතා අපහසුය. මුල්ලැද්ද වීම ඉතා අපහසුය. ඊට හේතුව හෝමෝන සක්‍රිය සෛල ආදිය අවම වීමය. ඊට හේතුව හෝමෝන සක්‍රිය සෛල ආදිය අවම වීමය. හෝමෝන සක්‍රිය සෛලාදිය අවම වීමය. ලපටි අතු කොටස් ඒකටම ලියන්න. ලපටි අතු කොටස් පහසුවෙන් මුල්ලැද්ද විය හැක. ලපටි අතු කොටස් පහසුවෙන් මුල්ලැද්ද විය හැක. පහසුවෙන් මුල්ලැද්ද විය හැක. right. ඊළඟට දෙවෙනි එක පුතේ එහා පැත්තේ තියෙන්නේ අතු කැබලි වල අඩංගු පෝෂක හා හෝමෝන වල ප්‍රමාණය කියන එක. එතකොට ඒකට අදාළ පැහැදිලි කිරීම මම දෙන්නම්. ලියා ගන්න මේ විදිහට කාබෝහයිඩ්‍රේට් හා මෙහෙම ලිව්වත් කමන්නේ. ලිව්වද කාබෝහයිඩ්‍රේට් කියලා? කමක් නැහැ. ලියන්න කාබෝහයිඩ්‍රේට් කියන එක එහෙනම් ඇතුලේ වරහන් තුල ලියා ගන්න කාබන් කියලා. කමක් නැහැ. කාබෝහයිඩ්‍රේට් වලින් නිරූපණය වෙන්නේ කාබන් කියන එක. එතකොට කාබෝහයිඩ්‍රේට් වරහන් ඇතුලේ කාබන් හා නයිට්‍රජන් අතර අනුපාතය අපි කියන කාබන් නයිට්‍රජන් අනුපාතය CN අනුපාතය ඉහළ ශාකවලින් ලබා ගන්නා අතුවල මුල්ලැදීම ඉක්මනින් සිදුවේ. ලබා ගන්නා අතුවල මුල්ලැදීම ඉක්මනින් සිදුවේ. තේරුණාද කියන එක? හරි. කාබන් නයිට්‍රජන් අනුපාතය වැඩි නම් පුතේ ශාකයේ ඔය යත්තේ අපි කියනවා ඒ වගේ අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගන්න පුළුවන්. ඒතර කාබන් නයිට්‍රජන් අතර අනුපාතය වැඩි කියන්නේ පුතේ කාබෝහයිඩ්‍රේට් වැඩි කියන එක. කාබෝහයිඩ්‍රේට් වැඩි කියන්නේ සංචිත ආහාර වැඩිපුර තියෙනවා කියන එක. ඔය ඔක්කොම තමයි ඔය කරකෝ කියන්නේ. හරි. කාබෝහයිඩ්‍රේට් හා නයිට්‍රජන් අතර අනුපාතය කියන්නේ කාබන් නයිට්‍රජන් අනුපාතය. හරි. එතකොට කාබෝහයිඩ්‍රේට් කියන්නේ සංචිත ආහාර කියන අදහස. එතකොට සංචිත ආහාර වැඩි කියන එක තමයි උතන කියන්නේ. එතකොට ඉක්මනින් මුල් ලැබීම සිද්ධ වෙනවා කියනවා. ඒකටම ලියන්න එමෙන්ම අංශු මාත්‍ර මූලද්‍රව්‍ය වන සින්ක් හා බෝරෝන්ද අපි මේවා කතා කරලා තියෙනවා ශාක පෝෂණයේ පාඩමේ. සින්ක් හා බෝරෝන්ද පුළුවන් නේද? සින්ක් Zn හා බෝරෝන්ද බෝරෝන් B බෝරෝන්ද සින්ක් හා බෝරෝන්ද මේ සඳහා වැදගත් වේ. හරි. පැහැදිලි නේද? ඊට පස්සේ යටින් කරුණක් දීලා තියෙනවා පුතේ. මුල් හට ගැනීම උත්තේජනය කරන හෝමෝනයක් වන ඔක්සීන ශාකතු වලට බාහිරින් ලබා දීම මගින් මුල් ලැබවීම පහසු හා ඉක්මන් කළ හැකි. ඒක අපි කතා කළා කැපුම් පෘෂ්ඨය නේද? අර රූටෝන් සෙඩඩික්ස් වගේ ආලේප කරනවා කිව්ව ඒකට
තමයි. ඒකයි මම මේ පොයින්ට් එක උතන ලියන්න දුන්නේ නැතුව නිකම්ම දාලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි එක ලියන්න දෙයක්වත් නෑ පුතේ. පත්‍ර හා අංකුරවල බලපෑම කියලා දීලා තියෙනවා. බොහෝ ශාක විශේෂවල පත්‍ර හා අංකුර ඉවත් කිරීම මුල් හට ගැනීම විශාල ප්‍රමාණයකින් අඩුවීමට හේතු වේ කියලා කියනවා. හරි? බොහෝ ශාකවල ශාක විශේෂවල පත්‍ර අංකුර ඉවත් කිරීම. හරි? මුල් ලැබීම අඩු වෙන්න හේතුවක් වෙනවා කියලා කියනවා. ඒක නිසායි අර අපි පත්‍ර අනවශ්‍ය ලෙස ඉවත් කරන්නේ නැතුව පත්‍ර කීපයක් ඉවත් කරන්නේ. එහෙම නැත්නම් පත්‍ර වලින් අර්ධයක් කපලා අර්ධයක් ඉතිරි කිරීම කරන්නේ. පැහැදිලි නේද? හරි. ඊළඟට බාහිර සාධක විදිහට පුතේ මෙන්න මේ සාධක බලපානවා ආලෝකය, උෂ්ණත්වය, ජලය, එහෙම නැත්නම් ආර්ද්‍රතාව කියන එක ගන්න පුළුවන්. මුල් ලැබවීමට යොදා ගන්නා මාධ්‍ය. ඒවා තමයි බාහිර සාධක. අපි කියවා ගමු ආලෝකය කොහොමද බලපාන්නේ කියලා චුට්ටක් කියවගෙන යමු. ආලෝක තීව්‍රතාව වැඩි වන විට මුල් හට ගැනීම ප්‍රමාණාත්මකව වැඩි වන අතර ආලෝකයේ ගුණාත්මයේද අතු කැබලි වල මුල් හට ගැනීම කෙරෙහි බලපෑමක් ඇති කරයි. ඒ කියන්නේ ආලෝක තීව්‍රතාවයත් වැදගත් වෙනවා, ආලෝක ගුණාත්මයත් වැදගත් වෙනවා. ඒ කියන්නේ වර්ණයේ බලපෑමකුත් තියෙනවා. ආලෝක තීව්‍රතාව වැඩි වෙනකොට මුල් ලැබීම ඉක්මන් වෙනවා කියලා අපි කියනවා. පැහැදිලිද? උතර ආලෝකයේ ගුණාත්මය පැහැදිලි කරනවා. වර්ණාවලියේ තැඹිලි රතු හා නිල් යන වර්ණ මුල් හට ගැනීම උත්තේජනය කරයි. හයිලයිට් කරලා තියාගන්න පුතේ. හරි. තැඹිලි රතු නිල් මෙන්න මේ වර්ණ මොකද කරනවා කියන්නේ මුල් හට ගැනීම උත්තේජනය කරනවා. දැන් අපි මීට කලිනුත් ඔය එක එක වර්ණවල බලපෑම් කතා කරලා තියෙනවානේ. එතනත් අපි ලියලා තියෙනවා. රතු ආලෝකය එහෙම දැන් ප්‍රභා සංශ්ලේෂණයට වැදගත් වෙනවා, බීජ ප්‍රරෝහණයට වැදගත් වෙනවානේ. නිල් ආලෝකය ප්‍රභා සංශ්ලේෂණයට වැදගත් වෙනවා. ඊට පස්සේ කොළ ආලෝකය පත්‍ර සෛල වර්ධනයට වැදගත් වෙනවා. ඒ වගේ ඔන්න අද ඔයාලා ඉගෙන ගන්නවා තැඹිලි ඊට පස්සේ නිල් රතු. තැඹිලි නිල් රතු මෙන්න මේ වර්ණ තුන පුතේ දඬු කැබලි මුල් ලැබීම උත්තේජනය කරනවා, ඉක්මන් කරනවා කියලා අපි කියනවා. පැහැදිලි නේද? right. ඊළඟට උෂ්ණත්වය. දිවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 21ක් 30ක් අතර තියෙනවා නම් ඒ වගේම රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක් 16ක් අතර වගේ තියෙනවා නම් අපි කියනවා බොහෝ ශාක විශේෂ පුතේ හොඳින්ම මුල් ලැබීම සිද්ධ වෙනවා. මේ මතක තියාගන්න චුට්ටක්. දිවා උෂ්ණත්වය 21ක් 30ක් අතර වෙලා රාත්‍රී උෂ්ණත්වය 15ක් 16ක් අතර. දැන් ඕකෙන් ඔයා තේරුම් ගන්න මේ දිවා රාත්‍රී උෂ්ණත්ව වෙනසක් බලාපොරොත්තු වෙනවානේ. දැන් දවල් උෂ්ණත්වය 21ක් වගේ කියනකොට රාත්‍රී උෂ්ණත්වය 15ක් වගේ. ඒතර සෙල්සියස් අංශක 6ක විතර ગેප් එකක් හිටිනවානේ. ඒ කියන්නේ මේ දිවා රාත්‍රී උෂ්ණත්ව වෙනස ටිකක් වැඩි වෙන තරමට මුල් ලැබීම මොකද වෙනවා කියන්නේ? උත්තේජනය වෙනවා. ඒකේ අර කතන්දරේ සංචිත ආහාර වැය වෙන ප්‍රමාණය අඩුවීම කියන එක තමයි උතන තියෙන්නේ. තේරුණා නේද? right. ඊළඟට ආර්ද්‍රතාව නැත්නම් ජලය බොහෝ ශාක විශේෂවල අතු කැබලි වල මුල් හට ගැනීමට පෙර අධික ලෙස ජලය ඉවත් වීම නිසා ඒවා වියලී යාම සිදුවේ. අර අපි විනිවිද පෙන්න පොලිතීන් එකකින් ආවරණය කරන්නේත් ඔය නිසාම තමයි. නමුත් පත්‍රවට ප්‍රදේශයේ ඉහළ ආර්ද්‍රතාවක් පවත්වා ගැනීමෙන් වියලීම බොහෝ දුරට වළක්වා ගත හැකියි. මතකද මේ කතන්දරේ? දැන් ඔන්න නම් පොඩි රූපයක් අඳින්න මෙන්න අපේ බඳුන. මෙන්න බලන්න පුතේ අපේ බඳුන තියෙනවා. හරි මෙන්න අපි මාධ්‍ය පිරෙව්වා වතුර දාන්න ඕන මාධ්‍යයට හොඳට පෙත් කර ගන්න ඕන. මෙන්න පුතේ අපි දඬු කැබැල්ල හිටවනවා. මෙන්න දඬු කැබැල්ල හිටෙව්වා. මෙන්න බාගෙට කපලා තියෙන පත්‍ර. හරි එන්න විනිවිද පෙනෙන පොලිතීනයකින් ආවරණය කළා. කෝටුවක් ගැහුවා. මේක කෙලින් තියාගන්න. මොමනේ වෙන්නේ නේ. එතකොට මේක ගෑවෙන්නේ නැහැ. දැන් බලන්න මොකද වෙන්නේ? මේ මාධ්‍යයෙන් ජලය වාෂ්ප වෙනවනේ. මම මේවා පැහැදිලි කරලා තියෙනවා. අයිතින් අමතක ඇති කියලා මේ පැහැදිලි කරන්නේ. මාධ්‍යයෙන් ජලය වාෂ්ප වෙනවා. පත්‍රවලිනුත් ජලය වාෂ්ප වෙනවනේ. ඒ ජල වාෂ්ප ඔක්කොම මේක ඇතුලේ එකතු වෙනවනේ. එකතු වෙනවනේ යන්න බෑනේ. පොලිතීනකින් කවර් කරලානේ. එහෙනම් මේක ඇතුලේ ආර්ද්‍රතාව මොකද වෙන්නේ? ආර්ද්‍රතාව මොකද වෙන්නේ? වැඩි වෙනව නේද? හරි ආර්ද්‍රතාව වැඩි වෙනවා. එතකොට මේ දඬු කැබැල්ල අවට පරිසරයේ ආර්ද්‍රතාව වැඩි වීම නිසා
මෙයා වේලන එක අපිට වළක්වා ගන්න පුළුවන්. මෙයාගේ උත්සේදනය කවදුරටත් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? එතකොට මේ මාධ්‍ය තෙත් කරන්නේ විශේෂයෙන්ම අර ජලය ටිකක් වැඩිපුර වාෂ්ප කරලා ඉක්මනට මේක ඇතුළ ජල වාෂ්ප වලින් සම්තෘප්ත කරන්න. එහෙම නැත්නම් ඇත්තට මේක ඇතුළේ සාපේක්ෂ ආර්ද්‍රතාව 100ක අගයට එනවා. තේරුණා නේද? right. ඊළඟට එතකොට මුල් ලැබවීමට යොදා ගන්නා මාධ්‍ය එක කියන්න ඕනේ. එතකොට මාධ්‍ය හොඳ මාධ්‍යයක් වෙන හොඳ ජල වහන තත්වයක්, ඒ වගේම හොඳ ජලය රඳවා ගැනීම හැකියාවක්, හොඳ වාතනයක්, අහිතකර ශුද්ධ ජීවීන්ගෙන් තොර වෙන්න ඕන නේ. දැන් මෙතන කැපුම් පෘෂ්ඨයක් තියෙන, ඒ හරහා ආසාදන වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල් පොඩ්ඩක් අපි බලන්න අවශ්‍ය වෙනවා. පැහැදිලි නේද ඒ ටික? හරි. ඔන්න ඒ ටික එතනින් ඉවරයි. ඊළඟට මුල් කැබලි මගින් ශාක ප්‍රචාරණය කරගන්න තියෙන්නේ අපිට. වෙලාව කීයද? 6:33යි. දෙක ඕනේ නේද? හරි, නෝට් එක දීලා තියෙන්නේ අහගෙන ඉන්නකෝ. මොනවද කියලා තියෙන්නේ බලන්න. ඔන්න highlight කරගන්න peer, කොහොඹ, කරපිංචා, රටදෙල්, ජෑම්. ජෑම් කියන්නේ ජෑම් ගස් තියෙන්නේ. හරි. බෙලි ආදී ශාකවල මුල් වලින් නව ශාක ලබාගත හැකියි. highlight කරගන්න මේ ටික. peer, කොහොඹ, කරපිංචා, රටදෙල්, ජෑම්, බෙලි. හරිද? භාවිත කරන මුල්වල විශ්කම්භය සෙන්ටිමීටර 1ක් විතර විශ්කම්භය සාමාන්‍යයෙන් අපි කියන පෙන්සිල් thickness එකක්. පෙන්සිල් thickness පැන්සලක ඝනකම තියෙන්න ඕන. ඒතර ආසන්නව සෙන්ටිමීටර 1ක් විතර වගේ. ඊට වඩා අඩු වෙන්න බෑ. එතකොට දිග සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 15ක් විතර. හරි? දිග 15ක් විතර ඝනකම අවම සෙන්ටිමීටරයක්වත් නැත්නම් පැන්සලක ඝනකමවත් තියෙන්න ඕන. මුල් කැබලි සිටුවීම සඳහාද මතු පිට පස් හා කොම්පෝස්ට් අර මිශ්‍රණයම යොදා ගන්න පුළුවන්. සිටුවීමේදී මුලේ සිහින් කෙළවර මාධ්‍යයට යට කළ යුතුය. ඒක වැදගත් පුතේ. ඔක ඉගෙන ගන්න තියෙන ප්‍රධාන කරුණ ඕක තමයි. මේ බලන්න. දැන් ගහක් තියෙනවා කියලා හිතන්න. එහෙම ගහක් තියෙනවා කියලා හිතන්න. ඔන්න මුල් එහෙම මූල පද්ධතිය තියෙනවා. හරි. දැන් මම මේකෙන් මෙන්න මේ මුල කපලා ගන්නවා. හරි, මේ මුල කපලා ගන්නවා. හරි. අරගෙන දැන් මම මේක හිටවන්න යන්නේ. මෙන්න මගේ මාධ්‍ය බඳුන. මෙන්න බඳුන. ඔන්න මාධ්‍ය පිරෙව්වා. හරි, මාධ්‍ය පිරෙව්වා. දැන් මෙන්න මේ කැලේ තමයි හිටවන්නේ. එතකොට මං මේකේ මේ පැත්ත මෙන්න මේ පැත්ත පොළවට යට කළොත් නම් පුතේ ඉවරයි. මේකේ මුල් ලදින්නේ නැහැ. ඔයා මැරණකම් බලා හිටියත් මුල් ලදින්නේ නැහැ. හරි, ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා මේක යට කරන්න ඕනේ මෙන්න මේ කෙලවර. එහෙනම් මේක හිටවද්දී මෙන්න මේ සිහින් කෙලවර ඔයාට සිද්ධ වෙනවා මාධ්‍යයට යට කරන්න. පැහැදිලි නේද? මෙතන A පැත්ත නම් මේ පැත්ත B පැත්ත නම් මෙන්න පුතේ B පැත්ත මෙන්න A පැත්ත. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. මොකද ඌවගේ අර පුතේ තියෙනවනේ ධන ගුරුත්වාවර්ති ඍණ ගුරුත්වාවර්ති අනාදී වශයෙන්. හරි, එතකොට මේකේ ඒ ගුරුත්වාවර්ති චලනයේ තියෙන්නේ ගුරුත්වයේ පැත්තට වර්ධනය වෙන්නේ මේ පැත්ත. ඔය ඔක්සිජන් වල එහෙම බලපෑමකුත් තියෙනවා උතන. හරිද? ඔයා මේ පැත්ත වර්ධනය යට කළාට එයාගේ තියෙන්නේ උඩට වර්ධනය වෙන ස්වභාවයක්. එයාගේ තියෙන ඍණ ගුරුත්වාවර්ති චලනයක් මේ කෙලවරේ තියෙන. මේ කෙලවරේ තමයි ධන ගුරුත්වාවර්ති චලනය තියෙන. පොළොව දෙසට වර්ධනය වෙන්න පුළුවන් මේ පැත්තට. ඒ නිසා අනිවාර්යෙන් මේ කෙලවර පොළොව යට තියෙන්න ඕන. ඕකේ මට ඉඩ නම් තියන්න අමතක වෙලා තියෙන්නේ. අර උඩින් හරි කමන්නේ පොඩි රූපයක් ඕන නම් ඇඳ ගන්න පුතේ. හරි? උඩින් හරි කමන්නේ පොඩි රූපයක් ඇඳ ගන්න. මම ඉඩ තියලා නැහැ අවශ්‍ය නැති වෙයි කියලා. කැමති කෙනෙකුට පොඩි රූපයක් ඇඳ ගන්න පුළුවන්. මේ තියෙන මාධ්‍ය මේ තියෙන්නේ මුල් කැබැල්ල.
හරිද? අඳගත්තද අවශ්‍යය? ඔන්න පුතේ මුල් කැබලි සිටුවීම එච්චරයි. අර දණු කැබලි සිටුවීම තමයි ලොකු කොටසක් තිබුණේ, මේ වගේ පොඩි කොටසයි තියෙන්නේ. ඊළඟට පත්‍ර කැබලි සිටුවීමත් එච්චරම තමයි, පොඩි කැලලයි තියෙන්නේ. අපි එතනට එමුද එහෙනම්? හරි, මේ බලන්න පත්‍ර කැබලි මගින් ශාක ප්‍රචාරණය. ඝනකම් හා මාංශල පත්‍ර සහිත ශාක ප්‍රචාරණය සඳහා පත්‍ර කැබලි යොදාගත හැකියි. ඒතර හැම පත්‍රයක්ම බෑ නේ. ඒ ගන්න පත්‍රවල ලක්ෂණයක් තමයි ඝනකම් පුතේ. මේ මාංශල ස්වභාවයක් තියෙනවා. හරි. ඒතර මෙන්න මේ වගේ ශාක බිගෝනියා, පෙපරෝමියා, අක්කපාන වලට ඔන්න බ්‍රයෝෆිලම් කියලා අපි කියන. මොකද මම ওই වචනේ දැම්මේ ගිය අවුරුද්දේ 2020 පුතේ බහුවර්ණ ප්‍රශ්නයක් තිබුණා. ඒකේ නම දීලා තිබුණේ අක්කපාන කියලා නෙමෙයි එතනදී. බ්‍රයෝෆිලම් කියලා දීලා තිබුණේ. ඒක ගොඩක් ළමයි එතනදී අසරණ වුණා ඇත්තටම බ්‍රයෝෆිලම් කියන නම දන්නේ නැතිව. ඉතින් මම කෝකටත් ඔන්න ඔයාලගේ දැනගැනීම පිණිස එක දැම්මා මේ පාර. ආයෙත් ඉතින් ඔයාලගේ අවුරුද්ද අහන්නේ නැතුව ඒක කෝකට දැනගන්න තියාගන්න. ඊළඟට ඇප්‍රිකන් වයලට් නිල් මානෙල්. මෙන්න මේ වගේ දේවල් අපි පුළුවන් කියලා කියනවා. දැන් ඔතනදී පුතේ මේ පත්‍ර කැබලි සිටුවන විදි දෙකක් තියෙනවා. දැන් අපි බිගෝනියා වගේ ගත්තොත් මෙන්න මෙහෙම හිටවනවා. බලා ගන්න මම චුට්ට පොඩි රූපයක් අඳින්න. ඔයාලට අවශ්‍ය නම් ඔයාලගේ අතින් රූපයක් ඇඳ ගන්න පුළුවන් ඈ. මම ඔතන රූප දීලා තිබුණාට කමන්නේ. හිතන්න මෙන්න මේ විදියට ඔන්න අපි බඳුන තියනවා කියලා හිතන්න. මම ඒක අර මෙහෙම පේන විදියට අඳින්නම් වාජනය. මෙහෙම බඳුන තියෙනවා. එතකොට මෙහෙම වාජනයක් තියෙනවා කියලා හිතන්න. හරි. මේ පැත්ත මට ලොකුට පේන නිසා මම ඇඳා. ඒක ත්‍රිමානව හරියට එහෙම හොඳට පේනවත් දන්නේ නැහැ. හරි. එන්නම තියෙනවා. දැන් මේකේ මාධ්‍ය පුරවලා තියෙන්නේ. හරි. මේකේ මාධ්‍ය පුරවලා තියෙන්නේ. ඊට පස්සේ අපි පත්‍රය අරගෙන මේක උඩ තියෙනවා. මෙහෙම මාධ්‍ය උඩ තියෙනවා. දැන් මේ මාධ්‍ය තියෙනවා නම් මෙහෙම මාධ්‍ය උඩ පත්‍ර තලය ස්පර්ශ වෙන්න තියෙනවා. එන්න මම තිබ්බා. මේ තියෙන නටුව. හරි. ඔන්න පත්‍රය. හරි. ඒතර මේකේ මෙහෙම නටු තියෙනවා. කොහොම තියෙනවා. හරි. ඒතර දැන් මේ මාධ්‍ය තියෙන්නේ. බලන්න ලස්සන පාට තියෙනවා නම් අඳ ගන්න පුළුවන් ලස්සනට. මට ඉතින් මෙච්චරයි පාට තියෙන්නේ. මේ මාධ්‍ය තියෙන්නේ. හරිද? ඊළඟට අපි කරන්නේ මෙන්න මේ පත්‍රයේ පුතේ නාරටි තියෙනවනේ. ඒ නාරටි වල කැපුම් දානවා. මෙහෙම කැපුම් දානවා නාරටි වල. මෙහෙම නාරටි වල කැපුම් දානවා. හරි. එතකොට දැන් ඔය කැපුම් හොඳට මොකද වෙන්නේ? අර මාධ්‍යයත් එක්ක ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වීම සඳහා අපිට පුළුවන් මෙන්න මේ මම ඒක අඳින්න යන්නේ නැහැ. ඒක අඳින එක මේ රූපය අපහැදිලි වෙයි. මේ තැන් වලට පොඩි අර කොක්කු වගේ ගහන්න පුළුවන්. කොක්කු ඒ කියන්නේ කම්බියක් නමල වගේ ඕනනම් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරටු කෑල්ලක් කොහොම කඩලා ගහන්න පුළුවන්. එහෙම නැත්නම් මේක උඩින් ඔය මොන හරි බරක් වගේ ගල් කෑලි ටිකක් හරි මගේ මම දාලා තියෙන රූපේ මම හිතන්නේ එහෙම ඇත්තේ. ඔය තියෙන යාලා ගල් ටිකක් වගේ තියෙනවා පෙන්නලා දාලා තියෙන. කොහොම හරි වෙන්න ඕනේ මෙන්න මේ කැපුම් පෘෂ්ඨයේ තියෙන කැපුම් ඒ ස්ථානයේ තියෙනවනේ. ඒක මාධ්‍යයත් එක්ක හොඳට ස්පර්ශ වෙන්න ඕනේ. මාධ්‍යයෙන් වතුර හැම උරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ පුතේ? මෙතනින් මුල් වර්ධනය වෙලා ඒ වගේම මෙතනින් හරි කැම. ඔය එක කැපුමක් මම මෙහෙම ටික ලොකුවට ඇන්දොත් මේ වගේ මේ නාරටිය කියලා හිතන්න. මොන නාරටිය කැපුවා අපි. මෙන්න නාරටිය කපලා තියෙන. දැන් මෙතනින් මුල් අදිනවා. හරි. ඒත් එක්ක මෙතනින් මොකද වෙන්නේ? මෙහෙම අංකුර වර්ධනය වෙනවා. හරි. ඊට පස්සේ මෙහෙම පත්‍ර එනවා. ඇවිල්ලා අලුත් පැලයක් ඇති වෙනවා. ඒතර අපිට පුළුවන් මේ පැලේ මෙතනින් කපලා අලුත් පැලයක් විතර හිටවන්න. ඒතර මේ හැමතැනින්ම දැන් මේකේ කැපුම් 1 2 3 4 5 කැපුම් 6යි පැල 6ක් ගන්න පුළුවන්. ඔයිට වඩා දාන්න පුළුවන් මේකේ. මම මේ 1යි දාලා තියෙන්නේ. තව 2 3 දාන්න පුළුවන්. ඒතර එක පත්‍රයකින් පැල 20 30 වගේ අරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේ හිටවන එක ක්‍රමයක්. ඔය හිටවන එක ක්‍රමයක්. එහෙම නැත්නම් ඇප්‍රිකන් වයලට් වගේ ගත්තොත් ඇප්‍රිකන් වයලට් වගේ ගත්තොත් පුතේ ඒක හිටවන්න පුළුවන් කියන මෙන්න මේ විදිහට. පඳුන අරගෙන ඒකට මාධ්‍ය පුරවලා හරිද මේ තියෙන මාධ්‍ය ඒකේ නටුව අපි මාධ්‍ය තුලට ඇතුල් කරනවා පත්‍ර තලයේ චුට්ටකුත් එක්ක. බලන්න මම රූපය අඳින අතර තේරෙවි. මෙන්න මේ විදිහට.
හරි එතකොට පත්‍ර තලයක් පොඩ්ඩක් මාධ්‍යයට යට වෙලා තියෙන්නේ නේ. මේ විදිහට හිතවන්න පුළුවන් කියනවා මොනවද? ඔය ඇප්‍රිකන් වයලට් වගේ ඒවා. හරි මේ තියෙන්නේ ඔන්න මාධ්‍ය. මේකේ මාධ්‍ය මේකේ මාධ්‍ය. අවශ්‍ය නම් ඔය ඉඳ තියෙන තැනක පොඩි රූප දෙකක් ඇඳගන්න මාධ්‍ය. ඒතර මේ තියෙන්නේ මේ දෙකේම මේ තියෙන්නේ පත්‍රය. මම දෙකටම එකට නම් කරන්නම්. හරි. ඒතර මේකේ මේ තියෙන්නේ නාරටි මත යෙදූ කැපුම්. මේ තියෙන්නේ නාරටි මත යෙදූ කැපුම්. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන්. ඉතින් අවශ්‍යය ඔතන ඉඳ නම් ඉතින් ඉඳ නැහැ මං හිතන්නේ. පුළුවන් විදිහට පොඩි රූප දෙකක් අඳගත්තත් කමන්නේ. මං රූප දාලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් පොඩි රූප දෙකක් අඳගන්න. ඔය දෙකේ පෙන්නලා තියෙන මේ අවස්ථා දෙක. පළවෙනි රූපයේ ඔය පෙන්නලා තියෙන බිගෝනියා පත්‍ර සිටුවන විදිය. ඒ කියන්නේ මේ පළවෙනි රූපයේ විදිය. අර දෙවෙනි රූපයේ උතර ඇප්‍රිකන් වයලට් සිටුවීම. ඒ කියන්නේ අර මං අඳලා තියෙන දෙවෙනි රූපය. පැහැදිලි නේද පුතේ? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔන්න එතනින් කැබලි කිරීම කියන කොටස ඉවරයි. හරි. අපේ අතු බැඳීම කොටසට අද එහෙනම් නොයා ඉමු. ගන්නකෝ පිටු අංක 43 පෙරලා ගන්න පුතේ. පිටු අංක 43 ටියුට් එකේ මට එවන්න ප්‍රශ්න අංක 2ට උත්තරය. ප්‍රශ්න අංක 2 දැන් හැමෝම උත්තරයක් එවමු. මම වාඩිලා ඉන්නම් ඈ. දෙය ඉඳලා හිටගෙන කකුල් රිදෙනවා. ප්‍රශ්න අංක 2 මොකක්ද අහන්නේ? පහත සඳහන් ශාඛා අතරින් වර්ධක ප්‍රචාරණයේදී ලා දඬු softwood කැබලි සිටුවා ගනු ලබන ශාඛාකාර වනුයේ. ලා දඬු පුතේ. ලා දඬු හිටවන්න පුළුවන්. පළවෙනි එකේ රෝසවද ක්‍රෝටන් ඔක්කොම අඩ දල දඬු. ඔය චුට්ටක් මතක තියාගන්න රෝසවලද සමහර විට දල දඬුත් පාවිච්චි කරනවා පුතේ. අපිට මේ ඊයේ පෙරේදා 2021 යත් එක්ක ප්‍රශ්නයක් කරනකොට ඒක ඇවිල්ලා තිබුණා. එතනදී අපිට රෝස ගන්න වුණා දල දඬු විදියට. රෝසවල සමහරලාට දල දඬු හිටවන අවස්ථා තියෙනවා. වද රෝස බතල වද රෝස වැරදි බතල නම් හරි. ඒ තියෙන එකයිනේ බෑ. බතල ඉන්නල කෝලියාස් ඔව් උත්තරය 3නේ 3. හොඳයි. ඔයාලා හැමෝම 3 වෙලා තිබුණේ. මට තුන්වෙනි එකටත් උත්තරය යොමු. දලදඬු කැබලි මගින් නැත්නම් හાર્ඩ්වුඩ් මගින් ශාක ප්‍රචාරණයේදී මූලික සීමාකාරී සාධකයක් වනුයේ. ඉක්මනට එවන්න බලන්න. මූලික සීමාකාරී සාධකයක් වනුයේ. හැමෝම උත්තරයක් එවන්න. හරිද? මොකද්ද උත්තරේ වෙන්න ඕනේ?
අඩු සංචිත ආහාර වැරදිනේ. අඩු හෝමෝන ඒක හරි. අඩු හෝමෝන ක්‍රියාකාරීත්වය. ඊළඟට 4 මුල් අද්දවා ගැනීමට දඬු කැබලි සූදානම් කරන විට පාදස්ත කියන්නේ පහළ කියන එක. පාදස්ත කැපුම යොදන්නේ. එවන් උත්තරය පාදස්ත කැපුම යොදන්නේ පාදස්ත කැපුම යොදන්නේ ඔව් අනිත් අය කීප දෙනයි උත්තරේ වන්නේ සමහර අය ඉන්නවා. හරි අර කවුද අර ගේම් ගහන කෙල්ල කවුද? නම් මතක නෑනේ. ශෂී නිෂාදිද කවුද? ඒක බාර් කවුද? දන්නවනේ ළමයිනොත්. ඒ වගේ ඉතින් ඔය නිකන් තියෙන ලයික් එකනේ. ඒ වගේ මට කියන්න තියෙන ඔය නිකන් තියෙන එකනේ ඔබලා දාන්නක කියලා තමයි කියන්න වෙන්නේ. හරි ඔය නිකන් තියෙන ඉලක්කම් 5කින් එකක් ඔබන්න. ළමයි දන්නවනේ ශෂී නිෂාදින ගැන මුණුත් බලනවද කොහෙද? රැට එළි වෙනක ඒක තමයි ලකුණු කෝ ඉන්නවද කලන? ඒක තමයි කලන ලකුණු 16ක් අරන් තියෙන්නේ නේ. රෑ එළි වෙනකන් ශෂී නිෂාදි ඒක බාර නටනවා බලනවා ඇති. ඈ නේද? ගේම් ගහ ගහ තරු දෙනවද? තරු දුන්නහමනේ නටන්නේ නේ. හරි හරි පිස්සුනේ. ඔයාලගේ වයස වෙන්නේ නැතිනේ. අවුරුදු 16ද මන්ද. ඔයාලට වඩා බාලද කොයිද කියලා. අපි උණුතුව පටන් ගනින් දන්නේ නටන්නනේ. හරි උත්තරේ මොකද්ද? ගැටයකට ආසන්නයෙන්ම පහළිනේ නේ. අපි එහෙමනේ කිව්වේ ගැටයකට ආසන්නව පහළින් ආනත කැපුමක් දාන්න. බලන්න නෝට් එකේමයි තියෙන්නේ. ඒතර උත්තරේ 2. උත්තරේ 2. අපි තව එකක් බලමු. එතනින් නතර කරමු. පහට එවන්න බලන්න. පහට ප්‍රචාරණය සඳහා සකස් කළ අඩදල අතු එහෙම තියෙන්නේ අඩදල අතු කැබලි කිහිපයක් මෙහි දැක්වේ. මෙයින් වඩාත් සුදුසු ලෙස සකසා ඇති අතු කැබැල්ල හෝ කැබලි වන්නේ. හරි කැබලි නම් සාමාන්‍යයෙන් තියෙන අමාරු ඉතින් එක ක්‍රමයයිනේ තියෙන්නේ නේ. ඒතර උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? ඒ වැරදි මොනවද කියලා තේරුම් ගමු. ඒ වල තියෙන වැරැද්ද තමයි පුතේ පහළ මේ පත්‍ර ගැන හිතන්න යන්න එපා. පහළ කෙළවර පැතලියට කපලා තියෙන්නේ. ඒක වැරදිනේ. ආනත කැපුමක් වෙන්න ඕන. එහෙනම් උත්තරය 2 B පමණි. C වල වැරැද්ද දෙපැත්තම ආනත කැපුමක් දාලා ඉහළ කෙළවර ආනත කැපුවොත් ප්‍රශ්නයක්. ජල හානිය වැඩි. D වලත් පහළ කෙළවර පැතලියට කපලා තියෙන්නේ. ඒකත් වැරදි. එහෙනම් උත්තරේ B පමණි. තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් බලමුද? එහා පැත්තේ එක තියෙන්නේ පුතේ. 8 වෙනි ප්‍රශ්නය. ඒක අර ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේ දැනුමත් හැබැයි අවශ්‍යයි කරන්න. try එකක් දෙන්න. 8 වෙනි ප්‍රශ්නය. ඒකීය සූර්ය ප්‍රචාරකයක දඬු කැබලි මුල් ඇද්දවීම හා නෙමේ හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒකීය සූර්ය ප්‍රචාරකයක දඬු කැබලි මුල් ඇද්දවීම හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
වඩාත්ම සුදුසු පිළිතුර ගන්න මම එහෙම පොඩි ඉඟියක් දෙන්නම්. වඩාත්ම සුදුසු පිළිතුර ගන්න. එක්කෙනෙක් එව්වා වගේ ඔව් මොකක්ද උත්තරය වඩාත්ම ගැළපෙන උත්තරය right බලමුද තව වෙලා ඕනද මේ වඩාත්ම ගැළපෙන උත්තරයට එන්න කිව්වේ මේකේ පළවෙනි ඒ ප්‍රකාශයේ දීලා තියෙන්නේ රෝපණ මාධ්‍ය ලෙස වැලි කොම්පෝස්ට් හා මතු පිටපස් එකට එක අනුපාතය මේක වැරදි නෑ පුතේ හරි මේ අනුපාතය අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ හරි මතු පිටපස් වැලි කොම්පෝස්ට් එකට එක අනුපාතය ගන්න පුළුවන් ඒක කොම්පෝස්ට් මතු පිටපස් එකට එක අනුපාතය ගත්තත් ඒක වැරද්දක් නෑ ඔකට වැලි දාලා එකට එක අනුපාතයට ගත්තත් වැරද්දක් නෑ ඒකයි මං කිව්වේ B කියනවා දඬු කැබැල්ල සිටුවීමට ගන්නා පොලිතීන් බඳුනේ ජල වහන සිදුරු වැරදි ජල වහන සිදුරු හැදුවොත් ඒකේ වතුර පල්ලෙහාට බහිනවනේ එතකොට අර උඩට වාෂ්ප වෙන්නේ අඩු ජල ප්‍රමාණයක් එතකොට ඇතුලේ ආර්ද්‍රතාව අපිට වැඩි කරගන්න බෑ ඒක නිසා ජල වහන සිදුරු හදන්නේ මතක තියාගන්න ඒකී සූර්ය ප්‍රචාරකයේ සඳහා ගන්නා පොලිතීන් බඳුනේ උසින් 4න් 3ක් පමණ රෝපණ මාධ්‍ය 4න් 3ක් රෝපණ මාධ්‍ය පෙරෙව්වොත් උඩින් බඳින්න ඉඩ තියෙයිද තේරෙනවද අහන කියන එක 4න් 3ක්ම රෝපණ මාධ්‍ය පුරවනවා එතකොට උඩින් එකට එකතු කරලා ගැට ගහලා බඳින්න පුළුවන් වෙයිද බෑ නේද එහෙනම් ඒක හරියන්නේ නැහැ සාමාන්‍යයෙන් 3න් එකක් විතර වගේ තමයි පුරවන්නේ අපි හරි බඳුනෙන් 3න් එකක් විතර තමයි පුරවන්නේ 4න් 3ක් පුරවන්නේ එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 1A පමණයි උත්තරේ 1A පමණයි හරි එහෙනම් අපි අදට උතනින් අතර කරමු මම අතු බැඳීම කොටසට අද ඔන්න අත තිබෙන්නේ අපි අඟහරුවාදා ක්ලාස් එකේ අතු බැඳීම එතකොට ඉවර කරනවා සම්පූර්ණයෙන් අතු බැඳීම ඉවර කරමු ඊට පස්සේ අපිට ඉරිදා ක්ලාස් එකේ පුළුවන් බද්ධ කිරීම කොටස ආරම්භ කරන්න ඉරිදාම බොහෝ දුරට අපිට බද්ධ කිරීමෙත් කොටස ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා බැරි වුණොත් අඟහරුවාදා පොඩි කොටසක් කරන්න වේවි ඊළඟ සතිය අඟහරුවාදා කොහොමත් මේ හෙට අනිද්දා අඟහරුවාදා නෙමේ ඊළඟ සතිය අඟහරුවාදා අපි ශුද්ධ ප්‍රචාරණයේ කොටස ආරම්භ කරනවා. එතකොට ඒ අඟහරුවාදම නම් ඉවර කරන්න බැරි වෙයි බොහෝ දුරට අපිට ලබන ඊට පස්සේ ඉරිදා වගේ ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අලුත් පාඩමකට යන්න වෙනවා. එතකොට බලමු අපි මොකද්ද පටන් ගන්න පාඩම කියලා තීරණය කරමු. ඕනනම් පන්තිය දෙකට කඩලා දවස් දෙකකට දාලා එක පන්තියක බිම් සැකසීම උගන්වමු. අනිත් පන්තියේ ජල සම්පාදනය උගන්වමු. එහෙම හොඳයි නේ බලමු. හොඳ ක්‍රමයක් අපි කරමු. එහෙම නැත්නම් කෙලින්ම 13 වසරේ පටන් ගන්න හැකියාව තියෙනවා. මම තීරණය කරන්න. හරි. අවසාන තීරකයා මමනේ. මම තීරණය කරලා කියන්න. අදට එහෙනම් අපි ඔතනින් අතර කරමු. අපි අඟහරුවාදා නැවත හවස 5 ඉඳලා 7 දක්වා පන්තිය කරනවා. හැමෝම අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. රෙකෝඩින්ග්ස් බලාපොරොත්තු වෙනවට වඩා මම කැමතියි හැමෝම පන්තියට ලයිව් සම්බන්ධ වෙලා මේ ටික කරගන්නව නම්. හරි. එහෙනම් අපි අදට නතර කරමු. ඔය කරපු ටික බලා ගන්න. ඊළඟ සතියේ අතු බැඳීම කොටස නැත්නම් ඊළඟ සතියක් නෙමෙයි. අඟහරුවාදා අපි අතු බැඳීම කොටස පටන් ගමු. right. එහෙනම් පුතේ අදට අපි නතර කරනවා. ඔයාලා හැමෝටම ආයුබෝවන්.